කොහොමද හැමෝටම අපි අද ඉක්සති නවතුරින් කළ පටන් එන ටික කරගෙන යමු ටස් ගා දකින්න රෑට පොඩ්ඩක් මේ වයිට් බෝඩ් එකේම සෙට් වුණා හේතුව දැන් මේ ටියුට් එක අද දවසේ ගොඩක් දුරට ඉවර කරත හැකි විනාඩි කිහිපයක් ඇතුළත ඊට පස්සේ අපි අද යමු DFT සටහන් වලට ගිහිල්ලා මේ ෆ්ලෝ චාර්ට්ස් තියෙන ෆ්ලෝ චාර්ට්ස් අපි අන්න ගමු අද දවසේ හොඳේ ඊට පස්සේ පේපර්ස් ප්‍රශ්න ටිකත් හිමීට කරගෙන ගිහිල්ලා අර අපි පහුගිය දවස්වල මොඩියුල් පේපර්ස් වල තියෙන ඔක්කොම මොඩල් පේපර්ස් වල තියෙන ඔක්කොම මේ DFT ප්‍රශ්න ටිකත් මම කැටගරයිස් කරලා PDF එකක් විදිහට හදලා ඔයගොල්ලෝට එවන්න. ඒ ටිකත් අපි කතා කරමු. හරිද? ඊළඟට වැඩේ තියෙන්නේ අද තියෙන්නේ ඔය පද්ධති පරීක්ෂා කිරීමේ පරීක්ෂාව කියන කොටස තමයි තියෙන්නේ පිටුවක මම හිතන්නේ 31 තියෙන්නේ මට මතක විදිහට. ඉතින් ඔයගොල්ලෝ යම් ගැටලු තියෙනවා නම් සුපුරුදු පරිදි ප්‍රශ්න යොමු කරන්න පුළුවන් chat එක හරහා. හරිද? ඉතින් ඊට පස්සේ මේ යම් අඩුපාඩු sounds අවුල් ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් යොමු කරන්න පුළුවන් අපේ Zoom එක හරහා. හොඳේ. රයිට් අපි පටන් ගමු වැඩේ. රයිට් සපරයක් දෙන්න අප පාරක්. රයිට්. ඉතින් දැන් මේකේ අපි කතා කරපු විදිහට අර විදිහට තිබ්බනම් ලේසි මේ ටියුට් එක ගණන් නෙමෙයිනේ තියෙන්නේ. අනිත් ක්‍රමෙට තිබ්බනම් ලේසි වැඩේ. දැන් ආවේ අර ඉවර කරන්න පුළුවන් කියලා හිතලා. හරි. මේක බලමු පද්ධති ප්‍රවර්තන ක්‍රියාවලියේ ඕනෑම අවධියකදී දෝෂ මතුවිය හැකිය. එකෙක් අවධියේදී ඇතිවන දෝෂ අනාවරණය කිරීම සඳහා යොදා ගන්නා විවිධ ශිල්පීය ක්‍රම ඇත. හරි දැන් මේ මෙතනම කියන පුතේ දැන් සාමාන්‍ය පද්ධතියක් පරීක්ෂා කරනකොට ඕනෑම අවස්ථාවක දෝෂයක් මතුවෙන්න පුළුවන්. නේද? දැන් අපිත් එහෙමනේ. අපිත් මේ හොඳට ඉන්නෝ ඊළඟ මොහොතේ අසනීප වෙනවා. එහෙමනේ. ඒ වගේ තමයි මේ කාරණාව. හොඳේ ඕනෑම මොහොතක දෝෂයක් එන්න පුළුවන්. එකෙක් අවධියේදී ඇතිවන දෝෂ අනාවරණය කිරීම සඳහා යොදා ගන්න විවිධ ශිල්පී ක්‍රම තියෙනවලු. කෙසේ වෙතත් මෙම කවර ක්‍රමවේදයකදී වුවද 100ක් නිවැරදි එනම් දෝෂ රහිත පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැත. හරිද? දැන් මට මේ මෑතක මම දැක්ක පොඩි ආටිකල් එකක් තියෙනවා මේ සෝෂල් මීඩියා එකම තමයි මේක ෂෙයා වුණේ. ඒ කියන්නේ මේ කොහොම තරුණ වයසේ ඉන්න දරුවෙක් ඒ කියන්නේ 22ක වගේ දරුවෙක් මම හිතන්නේ ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ඒ දරුවා මේ දරුවා කියන්නේ නැහැ යවුවනයා. කොල්ලා කියලා අපි කියමු. ඒ කොල්ලා මේ Apple මේ OS වල එහෙම නැත්නම් Apple iPhone එකේ තියෙන යම් පොඩි leakage එකක් හොයාගෙන තිනවා. ඉතින් රින්ගලා Apple එක හැක් කිරීමේ ක්‍රමවේදයක්. එයා හැක් කරලා නැහැ. එයා කරලා තියෙන්නේ එයාට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ leak එක හම්බෙලා තියෙනවා. පස්සේ මෙයා ඒක එයාට තිබුණා. එයා ඔක්කොම දේවල් ටික data ටික ගන්න. හැබැයි එහෙම නැතුව මෙයා Apple එකට මේ කතා කරලා කියලා තියෙනවා මෙන්න එහෙම ඔයාලගේ සිස්ටම් එකේ ලීක් එකක් තියෙනවා. මේ ලීක් එක හදාගන්න කියලා. හරිද? එපාර Apple කම්පැනි එක බලලා තියෙනවා මේක තම ලීක් එකක් තිබිලා තියෙන එපාර යාට ලොකු බෝඩ් එකක් එහෙම දීලා යාට ලොකු තියාගේ මුදලක් දීලා එයාට ජොබ් මේ අවස්ථාවකුත් දීලා තියෙනවා. මං හිතන්නේ ඒක ඉතින් යන මම දන්නේ නැහැ කියලා. පස්සේ ඊට පස්සේ වාර්තා වෙන පුතේ ඒ වගේම ලීක් එකක් Facebook එකේ තිබිලා තියෙනවා. එක්ක මුලින් Facebook එකේ නැත්නම් Apple එකේ. ඔය දෙකෙන් එකක් තමයි මට මුලින් හම්බෙලා තියෙන්නේ. මට හරියට මතක නැහැ මොකද කාරණාව කියලා. කොහොම හරි ඔය දෙකම. ඉතින් පස්සේ ඒ වගේම ලීක් එකක් Facebook එකෙත් මෙයා හදීලා පස්සේ Facebook එකෙන්ම මෙයාට විශාල මුදලක් ප්‍රදානය කරලා තිනවලු එයාගේ ඒ සොයා ගැනීමට. ඒ කියන්නේ හැකර්ස්ලට ඇතුල් වෙන්න පුළුවන් තැනක් මෙයා හොයාලා තියෙනවා. හොයාලාගෙන තියෙනවා. හරි දැන් උදාහරණයක් අපේ ගෙවල් වලත් තියෙන පුතේ යම් අවස්ථාවලදී අපි දොර ජනෙල් මේ ඇරලා තියෙන අවස්ථාවන් තියෙනවා. එහෙම අමතක වෙලා එහෙම අපි නිදා ගන්නවා. ඒතර ඒක ඇවිල්ලා ඕනම කොරෙක්ට් මේකට ඇතුල් වෙන්න පුළුවන් එක තැනක්. නේද? ඉතින් ඒ කාරණාව තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. මම මේ දැන් ජනෙල් ඇත්තටම ඇරියේ මේ පොඩ්ඩක් දානවා. රයිට්. හරිද? ඒකෝර දැන් වැඩේ හරි. හරිද? ඉතින් මේ මම ඔයාලට කියන්න උත්සාහ කරේ දැන් ඇත්තටම අපිට මේ වගේ හැකියාවක් තියෙනවා නම් දැන් අපිට එහෙම ලීක් එකක් හොයාගන්න පුළුවන් නම් දැන් අපිටත් ඔයගේ තෑගි මුදලක් දිනා ගන්න පුළුවන් නේද? නේද? හැබැයි ඇත්තටම මූලික අරමුණ විය යුත්තේ තෑගි මුදලක් දිනා ගන්න එකම නෙමෙයි නේද? රයිට්. ඊට කියනවා දැන් මේ කියන විදිහට දැන් දැක්කද Apple කියන්නේත් ලෝකේ ඉන්න ලොකුම කම්පැනි එකක් නේ. මට මතකයි කොහරි මේ දැක්ක මම අහලා තිනවා
Apple කම්පැනි එක සාමාන්‍යයෙන් මාස 3කදී එහෙම නැත්නම් කාර්තුවකදී ඩොලර් බිලියන්ස් 30ක ප්‍රොෆිට් එකක් හොයනවා කියලා Apple කම්පැනි එක. ඩොලර් බිලියන් 30ක ප්‍රොෆිට් එකක් ලාභයක් හොයන කම්පැනි එකකත් අර වගේ ලීක් එකක් තියෙනවා කියලා කියන්නේ අපි හදන සොෆ්ට්වෙයාර් වල කවර කතාවද නේද බුදු. හරි. ඉතින් බොහෝ අවස්ථාවලදී එක එක අධීරයේදී ඇතිවන ඇතිවිය හැකි දෝෂ මුදුකාංග කෙතකරනේදී අවධියේදී මතුවිය හැකිය. ඔයගොල්ලෝ ටියුට් එක බලා ගන්න හොඳේ. මේට හේතු වන්නේ ඊට පෙර අවධිවලදී වළංගුතා පරීක්ෂාව හස්තීයව සිදු කරන නිසාය. ඒ කියන්නේ මැනුවල් ක්‍රමලේඛයක් ධාවනය කිරීමේදී ඇතිවන දෝෂවලට අමතරව ක්‍රමලේඛ ප්‍රවර්ධනයේදී يعني හදනකොට ඇතිවන සැලසුම් දෝෂ මෙන්ම සේවාදායකගේ අවශ්‍යතාව නිවැරදිව සංනිවේදනය නොවීම නිසා ඇතිවන දෝෂද ඇද්ද? ඔය කතාව මම ඔයාලට පැහැදිලි කරා මින් වාර කිහිපයකදී මේකම දේ පැහැදිලි කරා. ඒ කියන්නේ අපේ කස්ටමර්ට ඕන විදිහට සොෆ්ට්වෙයාර් එක අපි නිර්මාණය කරනකොට අපි නිර්මාණය කරලා ගිහින් දුන්නට පස්සේ ඒ කස්ටමර් කෙනා නෑ නෑ මට මේක නෙවෙයි අර ඕනේ කියලා. හරිද? ඒතර ඉතින් හිත ඇතුලෙන් අපි උට ගහනවා හොම්බ රිවර්ට් එන්න. හරිද? රයිට්? ඉතින් ඊට පස්සේ කියනවා මේ රයිට් ඊට පස්සේ කියනවා ක්‍රමලේඛයක් පළමුවට ක්‍රියාත්මක කරන ලබන්නේ පරීක්ෂා අවස්ථාවේදී. අන්න හයිලයිට්ස් කරගන්න. ක්‍රමලේඛයක් පළමුවට ක්‍රියාත්මක කරනු ලබන්නේ පරීක්ෂා අවස්ථාවේදීය. අන්න දැක්කද? ඒ කියන්නේ පරීක්ෂා කරනකොට තමයි ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කරන්නේ. හරිද? පරීක්ෂා කරනකොට තමයි ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි කතාව. ඊට පස්සේ කියනවා ඒක හයිලයිට් කරගන්න. ඊට පස්සේ කියනවා පරීක්ෂා අවස්ථාවක ලබන්නා වූ ප්‍රතිදානය අප බලාපොරොත්තු වන කාර්ය සාධන මට්ටමට ළඟා විය යුතුය කියලා. මේ නිසා ක්‍රමලේඛ පරීක්ෂාවක් සිදු කරනුයේ එහි ඇති දෝෂ නැති කිරීම සඳහා වෙනි. මම ඉන්න මේ පැත්තට බෝඩ් එකේ දාන්නම්. ඒක ඒතර ලේසි ඔයගොල්ලෝ බලා ගන්නත් එක්ක. හරිද? රයිට් චුට්ටක් ඉන්න. හරි. අපිට අර මේ කලින් ක්‍රමයට යන්න තිබ්බනම් හොඳයි නේද? ඒක ලේසි වැඩේ මේ ක්‍රමයට වඩා. මේ වගේ පාඩම් වලදී හොඳ. ඉතින් ඊට පස්සේ කියනවා අපි නැවතුනේ නැමෙති පරීක්ෂා අවස්ථාවක ලබන්නා වූ ප්‍රතිදානය අප බලාපොරොත්තු වන කාර්ය සාධන මට්ටම ළඟා විය යුතුය. මේ නිසා ක්‍රමලේඛ පරීක්ෂාවක් සිදු කරනුයේ එහි ඇති දෝෂ නැති කිරීම සඳහා වෙයි කියලා කියනවා. නමුත් නැතිම කරන්න අපිට අමාරුයි. නැතිම කරන්න සෑහෙන කාලයක් යනවා. අපි සොෆ්ට්වෙයාර් එකක් හදලා ඒක ඒ සොෆ්ට්වෙයාර් එක පුතේ අපි දැන්ට වැඩ කරනවා කියන්නකෝ. මේ වැඩ කරන සොෆ්ට්වෙයාර් එක වැඩ කරමින් ඉන්නකොටත් අපි නොහිතපු ආකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒ ඉන ප්‍රශ්න අපි හදනවා. මෙහෙම තමයි ඕනම සොෆ්ට්වෙයාර් එකක් ඩෙවලොප් වෙන්නේ. ඉතින් ඔතන හරි සරලව ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් අතරේ අමතක කරලා දැම්මට පස්සේ අපි ගමුකෝ අපි. නේද දැන්? තාලා උසස් පෙළ කරන්න එනකොට හිටියට වඩා මං හිතනවා දැන් ලොකු දැනුමක් ඔයාලගේ ඔළුවේ තියෙනවා. ප්‍රෙෂර් එකකුත් එක්කනේ. ප්‍රෙෂර් එකකුත් තියෙනවා නේද? ඔයාගේ මොකක් වේද සම්බන්ධව ඒ ප්‍රෙෂර් එක කොහොමද තියෙන පුතේ? එයා දැන් මේ වෙලාවේ වැඩ කරන ප්‍රෙෂර්. කියන්නේ ඇත්තටම ඔයා දැන් මේ වෙලාවේ ලොකු ප්‍රෙෂර් වැඩ කරන්නේ. ඒ ප්‍රෙෂර් එක නිසාම ඔයාට වැරදි ගොඩක් සිදු වෙන්න පුළුවන්. පැහැදිලි? ඒකයි මම කිව්වේ බොහොම සංයමයකින් වැඩ කරන්න කියලා අපේ දරුවෝ හැමෝටම කියන්නේ මම. බොහොම හිමිහිට වැඩ කරන්න. කලබල වෙන්න එපා. කලබල වුණොත් පුතේ මේ ගේම් එක අපිට දිනන්න වෙන්නේ නැහැ. තේරුණාද? අර කැම්පස් එකේ කරන්න පුළුවන් හොඳ කෝස් එකකට අපිට යන්න වෙන්නේ නැහැ. ඔයා කලබල වුණොත්. ඉතින් අපි හිමිහිට මේ ගමන යමු. දැන් අද මම අහගෙන කියනවා මේ ටෑම් එක තව කල්යාවිද නැද්ද කියලා තාම තීරණය කරලා නැහැ. මහාචාර්ය ජීඑල් පිරිස් මහත්මයා තමයි මම හිතන්නේ අධ්‍යාපන ඇමති මට මතක හිටියේ. හරිද? මම මතක තියන් ඉන්නේ. මේ එතුමා මම දැක්කද නිවුස් වල කියනවා මේ තමයි ඔක්තෝබර් මාසේ තමයි අපි මේ තියන්න හිතන් හිටියේ එක්සෑම් එක. ඔක්තෝබර් මාසෙම තියෙනවද නැත්නම් තව ටික දවසක් ඉස්සරහට දානවද කියන සම්බන්ධව තාම ඒගොල්ලෝ තීරණය කළා නැහැ කියලා. ඉතින් ඔයගොල්ලෝ කල්යයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නත් එපා. අලා ඔක්තෝබර් මාසේ ටාගට් කරන් ඉන්න. මාසයක් උපරිම නොවැම්බර් වගේ ගොඩක් දුරට වෙන්නත් පුළුවන්. නැත්නම් ඔක්තෝබර් මාසෙම ටාගට් කරන් ඉන්න. එතකොට වාට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් වෙයි. ලොකු ප්‍රෙෂර් එකක් තියාගන්න එපා පුතේ. ඔක්කොටම කලින් ඔයා වාගේ දැන් ඉන්න මූවමන්ට් එක ඔයා අනිවාර්යයෙන්ම ඔයා මේ වෙලාවේ ඔයා කොතනද ඉන්නේ කියන එක ඔයා පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ පුළුවන් අපිට මේ ගේම් එක ප්ලේ කරන්න. හොඳේ? රයිට්. ඊට පස්සේ කියනවා
පරීක්ෂා අවස්ථා එහෙම නැත්නම් සිද්ධි ටෙස්ට් කේසස් කියලා. කිසියම් ක්‍රමලේඛයක් අපට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. කිසියම් ක්‍රමලේඛයක් දෝෂ සඳහා පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂා අවස්ථා හඳුනාගත යුතුය. ඊට පස්සේ කියන පරීක්ෂා අවස්ථාවක් යනු පරීක්ෂා අවස්ථාවක් යනු කිසියම් තොරතුරු පද්ධතියක තොරතුරු හුවමාරුවක් හෝ තොරතුරු විමසුමක් හෝ පද්ධතිය ඇතුළත දත්ත ප්‍රවාහ වීමක් හෝ ගියොත් නම් මේක මතක තියාගන්න බෑ නේද? හෝ සම්බන්ධ කෙටුම්පතක් නොහොත් විස්තර වාර්තාවක කියලා තියෙනවා. හරිද? ඔයාලා මේක හෝ කියන කෑල්ල අමතක කරලා දාලා මෙහෙම කරන්නකෝ. පරීක්ෂා අවස්ථාව යනු කිසියම් වූ තොරතුරු පද්ධතියක. හරිද? පරීක්ෂා අවස්ථාවක් කරන කිසියම් වූ තොරතුරු පද්ධතියක highlight කරගන්න. ඊට පස්සේ යාගන්න මෙහෙම. තොරතුරු හොමාරුවක්. ඕන්නේ. තොරතුරු හොමාරුවක්. කියන්නේ තොරතුරු එහාට මෙහාට යන්න ඕන. ඒ තොරතුරු විමසුමක්. ඒක විමසන්න ඕන. අපි query ගැහුවේ SQL කේත වල මතකද? ඒක query ගැහුවේ. Select all from student where class සමානයි 12B. 12B පන්තියේ ඉන්න සියලුම ළමයි ස්ටුඩන්ට් වගුවෙන් ලබා දෙන්න විමසුමක්. හරිද? ඕනේ. අර ඒ හෝ නැතුව ගහ ගන්න. ඊට පස්සේ කියනවා පද්ධතියක ඇතුළේ දත්ත ප්‍රවාහ. ඒ කියන්නේ සිස්ටම් එක ඇතුලේ data එහෙට මෙහෙට යන්න ඕන. දත්ත අරහෙට දත්ත මෙහෙට යනවා නම් ඒක දත්ත ප්‍රවාහයක් කියලා අපි කියනවා. ඊට පස්සේ කියනවා සම්බන්ධ කෙටුම්පත. නොහොත් ඒක ඕනේ. සවිස්තර වාර්තාවක්. report එකක්. scenario කියලා තමයි මේකේ තියෙන ඉංග්‍රීසියෙන් report එකක් කියන එක අපිට ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ කියනවා පරීක්ෂා ක්‍රියාවලියේදී එම පරීක්ෂා අවස්ථා ආදාහනයන් වන අතර පද්ධති නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි දැන ගැනීමට වළංගුතා පරීක්ෂා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැන් අපි ඉස්සරට කතා කරන්නේ ආන් ඒවා. හරිද? ඊට පස්සේ මේ වළංගුතා පරීක්ෂා හරිද? වළංගුතා පරීක්ෂා අදාළ පද්ධතියේ හැසිරීම හා ක්‍රමලේඛයේ සංකීර්ණත්වය මතද රඳා පවතී. ඒ කියන්නේ දැන් අපි හදන software එක ටිකක් දරුණුයි න ะ. උදාහරණයක් අපි ගෙමු. දැන් මගේ කම්පැනි එකෙන් හදපු software එක පොඩි software එකක් Facebook එකත් එක්ක බලද්දි. හරිද? Windows OS එකත් එක්ක බලද්දි චූටි පැටියෙක් තමයි මම හදපු software එක. තේරුණා කතාව? right? ඒක තමයි කියන්නේ. හරි? ඊට පස්සේ කියනවා මේ අනුව ගත් කල පද්ධතිය පරීක්ෂාව සඳහා අතිශය ශ්‍රමයක් පද්ධති සංවර්ධන ක්‍රියාවලදී මිඩංගු කළන්න ඕන. දැන් ඔන්නෝක තමයි පුතේ හරි ප්‍රධාන කාරණාව. දැන් ඔයගොල්ලෝ යම් කාලයක මේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ දේ හොඳට මතක තියාගන්න මේ කාරණාව. මොකද්ද කාරණාව? සාමාන්‍යයෙන් දැන් අපි යම් සාමාන්‍යයෙන් software එකක් අපි ඉගෙන ගන්න කාලේ, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වගේ ඉන්නකොට අපි ඉගෙන ගත්ත ප්‍රධාන කාරණාවක් තියෙනවා පුතේ. අපි හදන මුල්ම software එක. කියන first software එක පුතේ අපි සාමාන්‍යයෙන් දෙන්නේ free දෙනවා. හරිද? සාමාන්‍යයෙන් මම නම් මගේ යාළුවෙක්ට දුන්නේ හරිද? සාමාන්‍යයෙන් මම නම් මගේ ඇතරම shop එකක් කරපු කම්පියුටර් shop එකක් කරපු යාළුවෙක්ට දුන්නේ. ඒක ෆොටෝස් තාම මම ඇති. ප්‍රශ්න තියෙන්නේ ඌ ඒක හරියට කරන් ගියේ නෑ. software එක නේ එයා use කරේ නෑ. එයා manualම තමයි ගියේ. ඉතින් ඒ නිසා මට software එකේ අඩුපාඩු එහෙම හදා ගන්න එච්චර ලොකුවටම ඒක උන්නේ. අපි මේ first software එක free දෙන්නේ ඇත්තරම මේකේ අඩුපාඩු හොයාගන්න. ඒතර එයා ඒ software එක run කරනවානේ පුතේ. ඒ software එක run කරනකොට එයා අනිවාර්යයෙන්ම එයා ඒකේ අඩුපාඩු අපිට කියනවා. එයා අඩුපාඩු කියනවායි කියලා කියන්නේ අපිට ඒක කොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන්. කියන මංගෙන් තේරුණාද දැන්? දැන් ඕක අපි කරා නම් දැන් විශාල කම්පැනියක් කරා නම් ඔන්න බලන්න මම ලොකු කම්පැනියක් ගන්නම්. උදාහරණයක් විදිහට මම ගන්නම් MIT. හරිද? MIT කියන්නේ Millennium IT කියන කම්පැනි එක. මේක කයිතන විශාලම කම්පැනි එකක්. software කම්පැනි එකක්. හරිද? කියන්නේ ලංකාවේ IT ෆීල්ඩ් එකෙන් අවුට් වෙන ගොඩක් දරුවෝ බොහොම ආසාවෙන් යන්න ආස කරන කම්පැනියක් තමයි Millennium IT කියන කම්පැනි. මේකේ නීති තදයි. ඒ වගේම පොඩි රිලැක්ස් එකක් දීලා තිනවා අර Google එකේ වගේම වැඩ කරන කට්ටියට. ඒ කියන්නේ යාළුවට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිට්ටනියක් විවේක ගන්න. ඒ කියන්නේ මේ වැඩ කරමින් ඉන්න වෙලාවේ නිදිමතක් ආව කියන්නකො. ඔයාට වෙනම නිදා ගන්න පුළුවන්. ගිහිල්ලා පොඩි ඇලර්ට් එකක්. පැය 24ක් නිදා ගන්න බෑ. අර ගොරෝ ගෙදර නිදා ගන්න. එහෙම නෙමෙයි මං කියනෝනේ. පොඩි ඇලර්ට් එකක් දාන්න පුළුවන් අපිට. විනාඩි 10ක 15ක හෙඩ නින්දක් කෙනක දාන්න පුළුවන්. ඒක ජපානයෙන් තමයි පුතේ මුලින්ම එන්නේ. ඒ කියන්නේ වැඩ කරන මිනිස්සයන්ට මේ
කෙටි නිින්දක් අත්‍යවශ්‍යයි. කියන්නේ යා දැන් මේ වෙලාවේ වැඩ කරමින් ඉන්න වෙලාවේ යාට නිදිමතක් ආවොත් නිින්ද ගන්න ඕන අපි. හරිද දැන් ඔයා පාඩම් කරමින් ඉන්න වෙලාවේ යාට නිින්දක් නිදිමතක් ආවා කියන්නකො නිදිමත ඒවා නිදා ගන්න ඕන. ඒ කියන්නේ ඒවා නිදා ගන්න ඕන කෙලිම ඇඳට ගිහිල්ලා නෙමෙයි. ඒ මොහොතේම පුටුවට හරි මේසෙට හරි මෙහෙම ඔළුව දාගෙන නිදා ගන්න ඕන. හරිද? ඒකෙම කරන්න ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ හැබැයි ඔය අනිවාර්යෙන් විනාඩි 10ක් වගේ ඇතුළත නැගිටින්නත් ඕන. තේරුණාද? කම්මැලිකමට ඉන්න එපා. නිදිමතක් આવොත් නිදා ගන්න. ඒක බ්‍රේන් ටෙස්ට් එක බ්‍රේන් රෙස්ට් එකක් ඉල්ලන්නේ අපි ඔළුව. තේරුණා කතාව? ඒ රෙස්ට් එක දෙන්න ඕන යාට. හරිද? ඉතින් අර ඒක ජපානෙන් තමයි මුලින්ම එන්නේ. ඇත්තට ජපාන් නෙවෙයි ඔක ශ්‍රී ලංකාවෙන් තමයි ඔක මුලින්ම තිබුණේ. ඉතින් මේ MIT කම්පැනි එකට මේක ඒගොල්ලෝ දාලා තිනවා කෙටි නිින්ද කියන එක. ඉතින් මමත් එක්තරා කාලයක ආසාවෙන් හිටියා මේ කම්පැනි වැඩට යන්න. ඉතින් මම පාරේ හීනේ අතල් දාලා මගේම කම්පැනියක් නිර්මාණය කිරීමේ අරමුණෙන් තමයි මම දැන් ඉන්නේ. දැන් ඒක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ හීනයකට වාට යන්න. හරිද? ඒ පොඩි මේ එකක්. ඉතින් මෙතනින් ගිහිල්ලා මේකේ විශාල ඉන්නවා පුතේ මේ වාට වඩා ගොඩක් ඉගෙනගත්තු සුපිරියර්ස්ලා ඉන්නවා මේකේ. එයාලගෙන් අපිට ගොඩාක් දැනුම අරගෙන මේකේ අපි ඉන්ඩස්ට්‍රි එකේ ගිහිල්ලා අපේ සැලරි එක වැඩි කරගෙන කොහොම සතුටින් අපේ ජීවත් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. මේ MIT එක විශාල වශයෙන් කියන්නේ ලංකාවේ ඇතුළත නෙවෙයි ලංකාවෙන් පිට රටවල් වල software තමයි මෙයාලා ගොඩක් හදන්නේ. ඒකෙන් පිටරට සල්ලි ලංකාවට ගලාගෙන එනවා. එනේ ලංකාවට තවත් මුදලක් එකතු වෙනවා. ඒ කියන්නේ ලාභයක් එක. ලංකාවේ profit එක වැඩි වෙනවා කියන එක තමයි මේ කියන්නේ. අංගෙ දෙපැ හැදලි. දැන් අපි සරලව කිව්වොත් දැන් අපේ ලංකාවේ අපි හාල් හදනවනේ වී හදලා හාල් නිෂ්පාදනය කරනවනේ. ඒතර ඒ හාල් ටික ලංකාවේ ඇතුළතනේ කරකෙන්නේ. ඒක අවුලක් නැහැ. හැබැයි හාල් කියන දේ අපි රටින් පිට රටින් අපි ලංකාවට ගෙනාවොත් හාල් එනවා ලංකාවට. නමුත් සල්ලි යන්නේ කොහොමද? සල්ලි යන්නේ අපේ රටෙන් එළියට. ඒක පාඩුවක්. හරිද? අපි හරනම් අපේ හාල් පිට රටට විකුණන්න ඕන. ඒතර තමයි සල්ලි අපිට එන්නේ. තමයි රට දියුණු කරන්න පුළුවන්. අපේ ජීවිතේත් වාගේ ජීවිතේත් එහෙම තමයි. හොඳ ඒක මතක තියාගන්න. ඒක ඇවිල්ලා පුතේ ඉස්කෝලේ කිසිම තැනක අපිට උගන්වන්න නැති කාරණාවක්. මට නම් ඉගෙනුවේ නැහැ. හරි ඉතින් මට ඔක ප්‍රැක්ටිකලිම සයිඩ් එකට බැහැලා තමයි මට ඔක ඉගෙන ගන්න ඕනේ. සෑහෙන පරක් වුණා ඉතින් ඔය ඉගෙන ගන්නකොට. ඉකොනොමි එක සම්බන්ධව මුදල් කොහොමද එහාට මෙහාට යවන්න කියන සම්බන්ධව ඉගෙන ගන්න සෑහෙන කල් ගියා. ආමත් ඉතින් අර හිටපු ගමන් ලොස් වෙනවා. ඒක දන්නේ නැති නිසා. අත්තම කියනවනම් ඉතින් ඕවා ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. මම නම් කියන්නේ ඒවා තමයි ඉස්කෝලේ උගන්වන්න ඕනේ. ඒතකොට මේ මුදල් පරිපාලනය හොඳට පුළුවන් අපිට. අපේ ලංකාව දියුණු කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ කතාවෙත් කියන්නේ ඕක තමයි මම ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරේ. ඔයාලා IT ෆීල්ඩ් එකෙන් software engineering වගේ එහෙම නැත්නම් computer science ඒ වගේ IT පැත්තෙන් යනවා නම් ඉස්සරහට ඔයාලා software නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාගේ first software එක අනිවාර්යයෙන්ම free දෙන්න. free දීලා ඔයාට ඒක බොහොම ක්‍රමයකින් තොරව මෙතන කියනවා නේද? මේකේ දෝෂ හදනකොට අතිශය ශ්‍රමයක් පද්ධති සංවර්ධන ක්‍රියාවලදී මිඩංගු කරන්න ඕන කියලා නේද? දැන් එතකොට විශාල මේ වගේ මේ MIT වගේ කම්පැනිස් පුතේ software හදනකොට ඒවැයි අඩුපාඩු check කරගන්න ඒවා පරීක්ෂා කරන්න අල මේ programmersලා කීප දෙනෙක් දාලා තිනවා මේ software එක check කරන්න. ඉතින් අල්ලට පඩි ගෙවන්න ඕන. තාවක් යනවා. ආන්ගේක ප්‍රශ්න තියෙනවා. හරිද? දැන් එතන අපි ජීවිතේ පටන් ගන්න මුල්ම software එක අපි free දුන්නාම එයා වැඩ කරනවානේ. වැඩ කරනකොට එයා අපිට අඩුපාඩු කියනවානේ. අඩුපාඩු ටික අපිට free ගන්න පුළුවන්. පැහැදිලි? හරිද? ඒක තමයි trick එක. අවුලක් නැහැ යාට software එකක් free හම්බෙලා අපිත් වැඩේ කරනවා. ඒක තමයි second software එක නිකන් දෙන්න එපා. හරි? ඊළඟට කියනවා ප්‍රශස්ත පරීක්ෂා අවස්ථාවක කාර්ය ඉටුවන්නේ ක්‍රමලේඛයේ දෝෂ නැති වූ විටදීය. කුඩා ක්‍රමලේඛයක වුවද පවතින ආදානයන් සඳහා මූලාංග සංඛ්‍යා විශාල පරාසයක් තියෙන පුළුවන්ලු. මේ නිසා පරීක්ෂා ක්‍රමයක යථාර්ථීය අරමුණ වන්නේ ප්‍රශස්ත මට්ටමට අස්සන්න නෙමෙයි ආසන්න. හොඳ එතන ආසන දාගන්න. පරීක්ෂා අවස්ථා සමූහයක් තෝරා ගැනීමයි. මේ අනුව සකස් කරන ලබන පරීක්ෂා අවස්ථාවක ප්‍රධාන කොටස් තුනක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කියලා දාලා තිනවා. හරිද? රයිට්. එහෙනම් අපි එහා පැත්තට යන්න. මෙතන ඉන්නේ එහා පැත්තේ තියෙනවා පරීක්ෂා ඒ තුන තමයි පරීක්ෂා අවස්ථා සඳහා යොමු කරන පරීක්ෂාව ටෙස්ට් ඩේටා ටෙස්ටිං කරන ඩේටා ටිකක් ගන්න. තමයි ඒක කියන්නේ. ක්‍රමලේඛ කියන්නේ සත්‍ය වශයෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභ. ඒ කියන්නේ දැන් අපි software එක හදලා ඒ software එකෙන් බලාපොරොත්තු වෙන output එක මොකක්ද කියලා බලන්න ඕන. දැන් උදාහරණයක් විදියට අපි හිතමු ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ඕනේ කියලා. හරිද? අපි හිතමු ත්‍රිකෝණයක අපිට වර්ගඵලය හොයන්න ඕන නම් අපි කොහොම කරන්නේ? අපි දීලා තියෙන ත්‍රිකෝණය තියෙනවනේ මෙහෙම.
ලම්බක ත්‍රිකෝණයක් ගමු ලේසියිනේ. හරිද? මේක 6යි මේක 8යි කියලා කියමු. එතකොට අපි මේක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඒරියා සමානයි 6 වැඩි කිරීම 8 බෙදීම 2නේ වර්ගඵලය නේද? එතකොට මේකේ උත්තරේ එන්න ඕන මේක 2කින් බෙදුවාම 4යි 6ක් 7 24යි. ඒතර වර්ග අපි මේක සෙන්ටිමීටර දාගත්තොත් මේක වර්ග සෙන්ටිමීටර ඔහොමනේ එන්න ඕන නේද? අපි ඕනේ ඒක. එතකොට මේ වගේ එකක් අපි ඉන්පුට් කරාම එතන වර්ග සෙන්ටිමීටර 24යි කියලා අපිට එන්න ඕන. හරිද? ආන් එහෙම එනවනම් තමයි අපි කියන්නේ අර අපි ක්‍රමලේඛිකයා බලාපොරොත්තු වෙන අවුට්පුට් එක ආවා කියන්නේ. හරිද? ඕකේ තමයි දෙවෙනි කොටස කියන්නේ. පරීක්ෂාවේ ප්‍රතිඵල ලෙස ලැබෙන සත්‍ය ප්‍රතිදාන. ඊට පස්සේ ඇක්චුවල් එක බලන්නත් ඕන. දැන් මුලින්ම අපි බලනවා මේක දුන්නාම හරි උත්තරේ එන්න ඕන මේක. ඊට පස්සේ ඇත්තටම software එකට දාලා බලනවා. අපි මේ සිස්ටම් එක කියලා. ඒක තමයි සිස්ටම් එක. right? ඒක දාලා බලනවා data. දාලා බලලා මෙහින් අවුට්පුට් කරනවා. අවුට්පුට් කරාට පස්සේ මේ පැත්තෙන් 24 ඇත්තටම එන්න ඕන වර්ග සෙන්ටිමීටර 24ක් එන්න ඕන. අපි දැන් මේ 6යි 2යි නම් අර පැත්තෙන් 24ක් එන්න ඕන. එතන මේක සුළු වෙන සිද්ධාන්තය තියෙන්නේ මෙන්න මේ සිස්ටම් එක ඇතුලේ. මෙන්න මේ සූත්‍රය තියෙන්නේ මේක ඇතුලේ. පැහැදිලි? එතකොට අපි තියරිටිකලි එහෙම නැත්නම් න්‍යායානුකූලභාවයේ මේ උත්තරේ ලස්සන දේ වචන කියවුණ හැබැයි හොඳ මේ පැටලෙන්නේ නැතුව ඊට පස්සේ ඇත්තටම අපිට software එකේ ආවේ මෙන්න මේ උත්තර. ඒතර මේකයි ගැලපෙනවා නම් සාර්ථකයි. පැහැදිලි? දැන් අපි ඔක හොයන්නේ. මෙහිදී පරීක්ෂා කරන ලබන මේක මම ඉසතික් කරාත් මම දන්නේ. අර මතකද මම මේක අර 9යි උසයි බරයි දුන්නාට පස්සේ BMI ටෙස්ට් කරන සිද්ධාන්තේ. මේක ඉසතිය මම හිතන්නේ කරලා පෙන්නුවා වෙබ්සයිට් එකකට ගිහිල්ලා මගේ ඇක්චුවල් බර සහ ඇක්චුවල් උස අරගෙන මගේ BMI ප්‍රශස්ත මට්ටමක දෙනවද කියලා මම බැලුවා. මතකයි බැලුවා. මම කියලා දෙන්න යන්නේ නැහැ දැන් හොඳේ. පරීක්ෂා කිරීමේ පියවර එහා පැත්තේ තියෙනවා. මේ තියෙන පරීක්ෂා දැන් මෙතන තමයි දැන් ඕක චුට්ටක් බලන්න පුතේ. දැන් මේක බැලුවොත් නම් ඇත්තටම ඔයගොල්ලන්ට පිස්සු හැදෙනවා. හරි මම චුට්ටක් පල්ලයට ගිහලා පෙන්නන්න. හරිද? දැන් මෙන්න මේක දිහා ඇත්තටම බැලුවොත් අපිට පිස්සු හැදෙනවා. නමුත් ටිකක් අපි කල්පනා කරවොත් දැන් මේකේ තියෙන දැන් ඔය BMI අගය එහෙම නැත්නම් උස දුන්නාම බර දුන්නාට පස්සේ අපේ උසයි බරයි අපේ වයසත් එක්ක වයසත් මේක බලපානවද මන් දන්නේ කමන්නේ වයස ඕනේ අපේ උසයි බරයි අනුව අපි අඩු බරද සාමාන්‍ය බරද වැඩි බරද තරබාරුද එහෙම අපිට මාක් කරගැනීමේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තීරණය කරපු ගාණක් තමයි මේ තියෙන්නේ බහුතරයක් මිනිසුන්ගේ සාධක අරගෙන. ඉතින් ඕක 100ක් මම හරි කියලා කියන්නේ නැහැ. ඔය BMI අගය ගන්න එක 100ක් හරි නැහැ. සමහරක් මිනිස්සුන්ට ඕක අසාර්ථක වෙනවා පුතේ. හොඳේ නිසා ඒක කියන්නේ දැන් ගොඩක් ඉන්නවා මේ බර අධික පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. ඒ බර අධික පුද්ගලයන්ගේ බර අඩු නොතින් ඒ පුද්ගලයාට මෙහෙම කෙලින් එන්නවත් බැරි වෙනවා. ඒ කියන්නේ යා එහෙම කලන්දලා දැන් ඒක මම දන්න කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ යා ඒතර BMI අගේ බැලුවට පස්සේ යා බර අධිකයි. අධික බර ගණයට තමයි යා අයිති වෙන්නේ. හැබැයි යාගේ ඇඟේ බර අඩු නොතින් එයා කලන්ද දානවා. ඒ කියන්නේ අර යාගේ පැවැත්මට යාගේ ඒ ක්‍රියාවලින් ටික තියාගන්න එයාට මේ අර බර ඕන. හරිද? ඒ බර අඩු වෙච්ච ගමන් එයා එහෙම පේන්ට් වෙනවා කලන්ද දානවා. පැහැදිලි? ඒ වගේ මිනිස්සුත් ලෝකේ ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අර BMI එකේ ගැලපෙන්නේ. අන්න දැක්කේ? ඒ වගේ ගැලපෙන කට්ටිය සහ නොගැලපෙන කට්ටිය ඉන්නවා. 100ක් මොකද ගැලපෙනවා කියලා අපි කියන්නේ නැහැ. ඉතින් ඔය මෙන්න මේ පැත්තේ ඔය වගුවක් තියෙන දැන් ඔයාලට මෙන්න මේ පැත්තේ වගුවක් වෙන තඩි වගුවක්. ඔය වගුව ගැන ඔයා මේ නිකන් ඇත්තටම බැලුවොත් පිස්සු හැදෙනවා මේ වගුව දිහා. හරිද? දැන් ඔය දිනේ පරීක්ෂා සිද්ධාංක F01 පරීක්ෂා සැලසුම් කළා. ඒකක නාමයේ BMI ගේ සෙවීම පරීක්ෂා සැලසුම් දිනේ පරීක්ෂා සිද්ධිය උස බර හා බර සඳහා වළංගු නොවන අගෙන් ඇතුළත් කරන්නේ දෙය පරීක්ෂා කරනවා. අර අපි කියන්නේ පුතේ අපි මතකද? ඒ කියන්නේ ඕක වළංගුතා ටෙස්ට් එක කියලා කියන්නේ පුතේ ඇත්තටම මේ මොක යම් ආකාරයකින් ඔයාලට පැහැදිලි කරන්නම් ඔය තියෙන විදිහ ඇත්තටම මේ අපිට පටලැවෙන ඔහම කියවුවහම හරිද? මම ඕක ටිකක් වෙනස් විදිහකට ඔයගොල්ලන්ට කියලා දෙන්න. දැන් අපි ඇත්තටම Python ඉගෙන ගන්න ඕනේ මේ දවස්වල සෙන්සුරාදා පන්ති. ඉතින් Python වල අපි මතක ඇති ඉගෙන ගත්ත අර chatbot එකක් අපි නිර්මාණය කරා පොඩියට. හරිද? අන්න ඊට පස්සේ ඒ වගේ chatbot එකක් මම ඔයගොල්ලන්ට පොඩි gift එකක් දෙන්න තිරණය කරා. ඒ කියන්නේ ලබන මාසේ ටියුට් එක මම ඒ දරුවන්ට ෆ්‍රී දෙනවා. මෙන්න මේ වැඩේ කරවෝති. මොකක්ද මේ වැඩේ?
ඔයා මට Python chatbot එකක් හදලා දෙන්න පට්ට මේ ආසතන විදිහට මට හරිද ඒ කියන්නේ ඒක කෝඩ් ගොඩක් ගහන එක නෙවෙයි තේරුම හරිද for loop while loop use and on if elif nested if ඊට පස්සේ nested loops use and on ඊසතිය කතා කරපු list tuple ටික use and on තාම dictionary අපි කතා කරන්නේ නැහැ ඒවා තියෙනවා නම් ඒවත් use and on ආන් ඒ දේවල් ටික use කරලා අපේ දරුවෙක් මට මේ ළඟදී හදලා level තිබ්බා සුපිරි කෝඩ් එකක් හැබැයි ඒක එයා පාවිච්චි කරලා තිබ්බේ normal codes ඒ කියන්නේ print දාලා කරලා තිබ්බේ ඒතර එයාට පේලි ගිහලා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් පේලි 50කට එහා පැත්ත ගිහලා තිබ්බා මම හිතන්නේ කෝඩ් එකට මම ගණන් කරේ නැහැ හරිද නමුත් අර for loop එකක් while loop එකක් දාලා ඒ පේලි ගණන ෂණයෙන් අඩු කරගන්න පුළුවන් පේලි 5කට 10කට විතර හරිද ආන් ඒ වගේ for loops while loops use කරලා nested if nested loops use කරලා list tuple use කරලා මට බොහොම ඉන්ටරැක්ටිව් ඒ කියන්නේ ඉන්ටරැක්ටිව් ඒ කියන්නේ බොහොම ආසෙතන විදිහේ chatbot එකක් නිර්මාණය කරලා දෙන කතාව. ඒ කියන්නේ මම දැන් chatbot එක මාගෙත් එක්ක කතා කරනකොට මට එයත් එක්ක කතා කරන් යන්න ආස වෙන්න. ඒක ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. මම හිතේ පැහැදිලි. අන්න ඒ වගේ පර්ෆෙක්ට් කෝඩ් එකකට මට සෙට් වුණොත් එන් ඔය දරුවෙක්ගෙන් ලබන මාසේ ටියුට් එක මම නොමිලේ දෙනවා. හරිද? පැහැදිලි. චැලෙන්ජ් එක බාර ගන්නවා. හරිද? right good ඉතින් පුතේ අර අපි එදා අර කිව්වා වගේ දැන් උදාහරණයක් විදිහට අපි තුමු මෙහෙම අපි දානනේ enter first number right ඊට පස්සේ මේක උඩුකමා දාලාවත් මෙහෙම input එකක් නේ දාන්නේ පුතේ මෙහෙම නේද මෙහෙම input එකක් නේ දැම්මේ ඒතකොට first number කිව්වහම ඒක number එකක් නේ වෙන්න ඕන එතකොට අපි දන්නවා මේ input එකෙන් අපිට ලැබෙන්නේ නම්බර් එකක් නෙවෙයි නේද ඉන්පුට් එකෙන් අපිට එන්නේ ස්ට්‍රින්ග් එකක් මේ ඉන්පුට් එකෙන් අපිට එන්නේ ස්ට්‍රින්ග් එකක් str එක ඒ එන str එක අපි කන්වර්ට් කරන්න ඕන මොනවා බවටද ඉන්ටිජර් හෝ ෆ්ලෝට් බවට ෆ්ලෝට් දාගමු මොන ෆ්ලෝට් දැම්ම එතකොට මෙන්න මෙතනින් ආවේ අපිට ස්ට්‍රින්ග් එකක් එතකොට මේ ෆ්ලෝට් එක අපි දාලා කරේ මේ අපි එන්ටර් කරපු වගය ෆ්ලෝට් කරා මංගෙද පැහැදිලිද හරිද අපිට ඉන්පුට් එකෙන් කරන්නේ ගන්න අපිට str එහෙම නැත්නම් string අගයක් අපි මේ float දාලා කරේ අපි enter කරපු අගය අන්න එක පේන්නේ නැතුව හරිද ඒ අපි මේව කරපු අගය හරිද අපි ඒ enter කරපු අගය මේ තනිකරම දශම ස්ථාන බවට පත් කරා දශම සංඛ්‍යාවක් බවට පත් කරා ඉතින් මේ enter first number කිව්වහම ඔයාට පුළුවන් මේ වගේ මෙතන උත්තරෙට දෙන්න පුළුවන් නිකන් ඔයාට වචනයක් දෙන්න පුළුවන් එහෙම ICT කියලා දෙන්න පුළුවන්. ඒතර ICT කියන්නේ ඇත්තටම string එකක් නේ. ඒතර string එකක් පුළුවන් ද float කරන්න. ඇත්තටම string එකක් float කරන්න බෑනේ පුතේ float කරන්න බෑනේ නේද? float කරන්න නම් මෙතන තියෙන්න ඕන මේ වගේ සංඛ්‍යාවක්. 10 වගේ සංඛ්‍යාවක්. ඒ 10 සංඛ්‍යාව තමයි අපිට ෆ්ලෝට් කරන්න පුළුවන් වෙන්නේ. ස්ට්‍රින්ග් එකක් ෆෝල්ඩ් කරන්න බෑ. එතන මෙතන එරර් එකක් එනවා. දෙකයි. එතන එරර් එකක් එනවා. එතන එරර් එකක් එනවා. එතකොට යම්කිසි අවස්ථාවක හරිද යම්කිසි අවස්ථාවක අපි හදන මේ software එකේ enter first number කියලා දාලා තිනකොට නිකන් ඕනම පරිශීලකයෙක්ට පිස්සු පරිශීලකයෙක් ඉන්නවනේ. ඒ පිස්සු පරිශීලකයෙක්ට දෙන්න පුළුවන්නේ නිකන් මේ වගේ වචනයක් දෙන්න පුළුවන්නේ නේ. එනවුන් ඉන්නවනේ. ආපල් එකට එනවුන් ඉන්නවනේ. උන් එහෙම දෙනවා. දුන්නාට පස්සේ එරර් එකක් වෙනාට පස්සේ උන් කියන ආපෝ අර සිස්ටම් එක හොඳ නැහැ. ආපෝ අර සිස්ටම් එකේ එරර් ගොඩයි. මම හිතේ පැහැදිලි. හරිද? ඉතින් ඒ වගේ පිස්සෙක් ආවොත් ඒ පිස්සා එන්ටර් කරන්නේ මේක කියලා අපි පෙර තියා හිතනවා. කොහොමද ඒකනේ? මේ software එක හදනකොට අපි පෙර තියා හිතනවා මේ වගේ පිස්සෙක් ඇවිල්ලා මේක කරන්න පුළුවන්. එහෙනම් ඒ වගේ පිස්සෙක් ඇවිල්ලා මේ වැඩේ කරාට පස්සේ ඒක අපේ software එකට විශාල හානියක්. මොකද ඌ පිස්සෙක් නෙවෙයි ඌ මෝඩෙක්නේ. ඒපාර ඌ පිස්සා තමයි මේක එන්ටර් කරන්නේ. ඌ මෝඩ නිසා ඌ ගම වටේ කියනවා. ඒපාර ඒක නවත්තන්න අපි කරන්නේ මේ වගේ ICT වගේ අකුරක් අපි වචනයක් අපි එන්ටර් කරලා එයා කරාට පස්සේ අපි මේක එහෙම එකක් එන්ටර් කරෝතින් අපි ෆ්ලෝට් කරන්නේ නැහැ. ෆ්ලෝට් කරන්නේ නැහැ. කන්වර්ට් කරන්නේ නැහැ. ඒක කොහොමද කරන්නේ? අන්න එහෙම තමයි ප්‍රශ්න පුතේ. හරිද? අපි ඕකට කියනවා වැලිඩේෂන් කියලා.
වැලිඩේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේකෙත් කියන්නේ ඒක තමයි. හරිද? මේ තියෙන්නේ මේ වගුවේ මෙන්න මේ උඩම තියෙන ඔයාට පේන කොටස මෙන්න මෙතන තියෙන එකේ කියන්නේ ආන් ඒක. ඒක කියනවා උසහා බර සඳහා වළංගු නොවන අගයක් ඇතුළත් කරන්නේද යන්න පරීක්ෂා කරන්න. එතකොට දැන් enter first number කිව්වාට පස්සේ නම්බර එකක් දෙන්න ඕන. ඒ වෙලාව යා මේ වගේ ICT එකක් දුන්නොත් එතනට ICT කියන එක ගැලපෙන්නේ නැහැ, වළංගු වෙන්නේ නැහැ. නේ? එහෙනම් එහෙම එකක් දුන්නොත් කවුරු පිස් එක ඇවිල්ලා උට උත්තරයක් දාන්න ඕන අපි please enter a correct number එහෙම නැත්නම් valid number ආන් ඒ වගේ එකක් අපි දුන්නාට පස්සේ ඌ නැවත වතාවක් P20ට ඇවිල්ලා ඌ හරි වචන හරි නම්බර එකක් බොනවා. මම ඉතින් පැහැදිලි. කොහමරි error එකක් නොවෙන්න සලස්සන්න ඕන. එහෙම error එකක් ආවත් ඒක පෙන්වන්න නැතුව සලස්සන්න ඕන. මම ඉතින් පැහැදිලි. ඒක error එනවා. error එකක් කියලා පෙන්වන්න හොඳ නැහැ. කස්ටමර්. ඒ කස්ටමර් ගිහිල්ලා කියන්නේ රට වටේ ගිහිල්ලා කියන්නේ අඩුගේ software එක මෙලෝ රහක් නැහැ. හරි ඕක මුල් කාලේ මට සෑහෙන්න වුණා. මම අත්දැකීමම තමයි ඉගෙන ගත්තා. මම ඒක ලස්සන වැලිඩේෂන් කරලා තියෙන තව ඉතින් අඩුපාඩු තියෙනවා. හරිද වැඩි? රයිට්. හරි. ඊට පස්සේ ඒක තමයි මේ කාරණාව. ඉතින් මේක ඔයා ඇත්තටම කොහොමද කරන්නේ? දැන් මෙතෙක් ඉගෙනගත්තු කරුණු කාරණා වලින් ඔක් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. if දාලා කරන්න පුළුවන්. නැත්නම් while එකක් දාලා කරන්න පුළුවන්. හරිද? මුලින් බලනවා මේක float කරන්න කලින් ඔයා float කරන්නේ නැහැ මුලින්ම. හරිද? float කරන්නේ නැහැ. ඊට පස්සේ enter මේ input එකක් දීලා අය අගේ යා දීපු අගේ ගන්නවා. ඇදලා බලනවා එයාගේ data type එක මොකක්ද කියලා. data type එක int වුණොත් අවුලක් නැහැ float කරනවා. හරිද? data type එක str වුණොත් ඒ කියන්නේ data type එක අපිට ගන්න බෑ. අපිට ඕනනම් මෙයාගේ ඇදලා ගත හැකි මොනවද මේ තියෙන අකුරු මොනවද කියලා ගන්න පුළුවන්. හරිද? මේකේ තියෙන ඉලක්කම්ද අකුරුද කියලා ගන්න පුළුවන්. data type එකෙන් ගන්න අමාරුයි. කොහොමද str තමයි එන්නේ ඒක ගන්න අමාරුයි. හරිද? මෙයාගේ තියෙන කොටස් ටික ඇදලා ගන්න පුළුවන් අපිට වෙනම පුතේ. අපි මෙතෙක් දවස් ඉගෙන ගත්තු කරුණු කාරණා වල වැඩේ කරන්න පුළුවන්. චැලෙන්ජ් එකක් දෙන්නේ කරලා බලන්න මම ඕනනම් කියලා දෙන්න. හරිද? හරිද? ඉතින් මේ ලොකු අගුවේ තියෙන ඔය කාරණාව ගොඩක් විස්තර කරලා තියෙන්නේ. හොඳේ. ඉතින් කියනවා පරීක්ෂා කිරීම පියවර උස ඇතුළත් කරන්න බර ඇතුළත් කරන්න ඔය දින්නේ ඊටික වට බලා ගන්න හිමීට බලා ගන්න සිද්ධි 1 සිද්ධි 2 ඔය ඔක්කොටම ගැලපෙනවා නම් උත්තරේ එනවා කියලා දාලා තියෙනවා නේද රයිට් අපි ඊළඟට යන් පල්ලෙහා කොටසට ඒක ඔයා නිකන් බලා ගන්න මේවන විභාගයට එන්නේ නැහැ ආවත් ඔයාට දැන් බය නැතුව ගේම ගහන්න පුළුවන් හරිද පිටුවක 33 පිටුවක 33 කියනවා පාද්ධති පරීක්ෂා කිරීමේ ආකාර විවිධ අවස්ථාවලදී විවිධ අරමුණු මුල් කරගනිමින් තොරතුරු පද්ධතියක් පරීක්ෂා කිරීමට භාවිතා කරන ක්‍රම කිහිපයක් පිළිබඳ කෙටි විග්‍රහයක් කියලා දාලා තිනවා. එම පරීක්ෂා කිරීමේ ආකාර 6ක් තියෙනවා නේද? කාල මංජුසා, ශ්වේත මංජුසා දැන් වට පේනවා මේ පැත්තෙන්. ඒක පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව සහ පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා පරීක්ෂා වර්ග 6ක් අපිට මෙතන කතා කරන්න පුළුවන්. රයිට් පෙරලා ගන්න පිටු අංක 34ට. දැන් මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න දෙයක් ඇත්තම නෑ හොඳේ. රයිට්. අපි යමු මේකේ කාල වංජු සහ නැත්නම් බ්ලැක් බොක්ස් ටෙස්ටිං කියන එකට අපි යමු. ඒක අපි දේවල් ටිකක් ඉරි ටිකක් ගහගමු. highlights කරගමු අදාළ කොටස් ටික. එතකොට මම හිතන්නේ ඔයාට ඒ ටික ප්‍රමාණවත් වේවි වැඩේ කරගෙන යන්න. තපර දෙන්න. මේක කියන විදිහට කාල මංජුසා black box highlight කරගන්න. highlight හොඳේ. highlight කරගන්න. මෙම පරීක්ෂා සිදු කරනුයේ ප්‍රතිග්‍රහණ අවධියේදී. මෙහිදී පද්ධතිය සංවෘත පෙට්ටියක් ලෙස සලකයි. කියන වහපු පෙට්ටියක්. මෙහිදී පරීක්ෂකට පද්ධතිය අභ්‍යන්තරය ගැන අවබෝධය තිබීම අවශ්‍ය නොවේ. රයිට් මෙම පෙට්ටියක් දීලා පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය ඇතුළාන්තේ මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන එකට අදාළ නැහැ. උදාන්නෙත් නැහැ. හරිද? හරි. ඊට පස්සේ කියනවා එනම් මෙහිදී පරීක්ෂක විසින් ආධාන ඇතුළත් කර
ප්‍රතිදාන වල නිර්වාධතාව පරීක්ෂා කරනු ලබයි. අපේක්ෂිත ප්‍රතිදාන සමග ප්‍රතිඵල නොගැලපෙයි නම් ඔහු එය දෝෂයක් වාර්තා කරනු ලබයි. එහෙනම් ඔන්න මෙහෙම බලා ගන්න මේ බ්ලැක් බොක්ස් නේ. නේද? ඒ කියන්නේ කාල මංජුසා. හරිද? රයිට්. එතකොට කාල මංජුසා කියලා කියන්නේ බ්ලැක් බොක්ස්. අන්න ඒක ඔළුවේ තියාගන්න. එම් බ්ලැක් බොක්ස් එකක්. හරිද? මේ පැත්තෙන් data input කරනවා. මේ පැත්තෙන් output කරනවා. මේක in එක, මේක out එක. එතකොට මෙයාගේ ඇතුලේ තියෙන්නේ මොනවාදයි කියන එක අපිට අදාළ නැහැ. නේද? රයිට්? මෙයාගේ ඇතුලාන්තය අපිට අදාළ නැහැ. ඇතුලාන්තය අදාළ නොවේ. හරිද? අර වගේ තමයි. අපි ත්‍රිකෝණයක වර්ගඵල සීන් එක ගත්තාමත් ඒමනේ කතාව වෙන්නේ. අපි මුලින්ම බලනවා theoretically. ඒ කියන්නේ මේ න්‍යායානුකූලව උත්තරේ එනවද? ඒ උත්තරේ මේකටම ඉන්පුට් කරාට පස්සේ අවුට්පුට් එකත් ඒකම එනවද කියලා. එහෙම එනවා නම් වැඩේ සාර්ථකයි කියලා කියනවා. එන්නේ නැත්තම් මේක දෝෂ සහිතයි කියලා කියනවා. කාල මංජුසානේ. මංජුසාව බොක්ස් එකක්. බ්ලැක් බොක්ස්. ඔන්න ඔය රූප සටහන ඔයා ඔතනම උඩින් හරි අටින් හරි උඩින් ඇඳලා ලේසි. ඔය රූප සටහන උඩින් ඇඳ ගන්න. ඒක ප්‍රධාන හේතුව එතකොට ඔයා විභාගේ ලං වෙලා මේ ටියුට් එක බලනවනේ. එතකොට කියවන් යනකොට බලගෙන පෙරලගෙන යනකොට මේ ටික අප මුලින් ඉඳන් කියව යන්න ඕනේ. මේක දැක්ක ගමන් වර තේරෙනවා. ඇතුළාන්තයේ අදාළ නොවේ. හරිද? මේක පෙට්ටියක් කියලා මතක තියාගන්න. පෙට්ටියක්. මේ පෙට්ටිය කඩන්න නැතුව තමයි ඇතුලේ මොකද්ද තියෙනවා කියලා බලන්නේ. පැහැදිලි? හරි. ඒක රූපේ පොඩ්ඩක් දාගන්න. පන්ති වුණා නම් පට්ට අදල්ලා කරලා දැන් කරන්න දෙන ඔන්ලයින් නේ. ලස්සන ස්පයිඩර් කෙනෙක් ඉන්න මගේ මොනිටර් එක උඩ. එදාට දෙන්නත් අතර නැගිලා කාපාගෙන ස්පයිඩර් මෑන් කෙනෙක් එයිද කියලා බලන්න. රයිට්. මේක දාගන්න ඊළඟ එක බලමු. ශ්වේත මංජුසා white box. දැන් black box කියන්නේ මොකද්ද? පෙට්ටිය කඩන්න නැතුව බලනවා output එක එනවද කියලා. ඊට පස්සේ white box එක මොකද්ද? දාගන්න white box. මොකද white box කියන්නේ? ශ්වේත මංජුසා. ශ්වේත කියලා කියන්නේ සුදු නේද ඇත්තටම? ශ්වේත කියන්නේ සුදු නේද? ශ්වේත මංජුසා. හරිද? මොකද මේක කියන්නේ? හේත පරීක්ෂාව සිදු කිරීමට පද්ධතිය ක්‍රියාත්මක කර ඇති ආකාරය දැන ගැනීමක් අවශ්‍ය වෙනවා. හේත පරීක්ෂාවට පද්ධතිය තුළ දත්ත ගැලීම් විශ්ලේෂණය, ගැලීම් පාලනය හේත පරීක්ෂාව මගින් පරීක්ෂාව ලක් කරයි. දෙවනුව මෘදුකාංගල සඵලතාව හා නිරර්ථතාවයද පරීක්ෂා කිරීමට පරීක්ෂක විවේචනාත්මක දෘෂ්ටි කෝණයකින් එදෙස බලන්න ඕන. දෙවනුව පරීක්ෂාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන හේත පරීක්ෂාදී පරීක්ෂාත්මක කරන වෙනත් ආකාරයේ වේලම් ශිල්පීය ක්‍රම පිළිබඳ පරීක්ෂා කරනවා. හේත පරීක්ෂාදී අවශ්‍ය තුන තනි ක්‍රියාත්මක කරන අතර ඒවා ඒකට එහෙනම් මොකක්ද මන් දන්න ලොකු විස්තරයක් තියෙනවා. හරිද? දැන් මේ පැත්තෙන් අර බ්ලැක් බොක්ස් එකේ අරක විවෘත නොකරන වැඩේ කරේ නේද? දැන් මේකෙදි ඒ කතන්දරේ බෑ. මේකෙදි මොකද කරන්න වෙන්නේ? මේක විවෘත කරන්නම වෙනවා. හරිද? මම ෆිසිකල් ක්ලාස් එකේ නම් මෙතන ලියන වචන දැන් ඔයගොල්ලෝ දන්නවා. හරිද? මේක මම දැන් මෙහෙම ලියන්නම්. මේක විවෘත කරන්නම ඕන. ඒ කියන්නේ මෙයාගේ ඇතුළාන්තය දැනගත යුතුය. ඇතුළාන්තය දැනගත යුතුය. මොනවද ඇතුළාන්තය? ගැලීම් සටහන් ක්‍රමලේඛ කොහොමද යන්නේ? ගැලීම් සටහන් අපි තාම ඉගෙන ගත්තේ නැහැ. Python පාඩමේ අපේ පන්තියේ සමහර ඔයගොල්ලෝ වෙනත් පන්ති වලට යනවා නම් ඒවයි සමහර උගන්නන්න නැති. කමන්නේ. ඉතින් ගැලීම් සටහන් කියලා කියන්නේ මෙන්න මේ වගේ. මේ තමයි ස්ටාර්ට් එක. රයිට්? මේක තමයි ඉන්පුට් එක. ඉන්පුට් එකක් දාන්නේ මේ වගේ හැඩයෙන්. ඊට පස්සේ මේ තමයි ප්‍රොසෙස් එක. ප්‍රොසෙස් එක දාන්නේ මේ වගේ කොටු හැඩයකින්. රයිට්? මේක තමයි අපේ ඩිසිෂන් එක. ඩිසිෂන් එක කියලා කියන්නේ මේ වගේ මෙන්න මේ වගේ එකක් දාන්නේ. හරිද? ඩිසිෂන් කියලා කියන්නේ if පුතේ if
මෙහෙට යනවද මෙහෙට යනවද? true false. හරිද? පාඩම් කරනවද නිදා ගන්නවද? පන්ති යනවද නැද්ද? true false. if දාන්නේ true ගියොත් මොකක් හරි වෙනවා. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. false ගියොත් මොකක් හරි වෙනවා. සමහර අවස්ථාවකදී පුතේ මේ එක පැත්තක් true හරි false හරි දෙකකින් ඕන එකක් ආපස් එහෙම නැත්නම් ඉහළ process එකකට මේ හැකියාවක් තියෙනවා. එක false එක true මම දන්නේ. ඒ ගානන වෙනස් වෙනවා හරිද? එක true එක false පහළ අවස්ථාවක් මේ ආකාරයට ඉහළ අවස්ථාවකට පැමිණීමේ හැකියාවක් තියෙනවා. ආන් එකට අපි කියනවා loop එකක් කියලා. while එහෙම නැත්නම් for. අපි කො sudo course එක ඉගෙන ගන්නවා. තව repeat until කියලා තව course જાතියක්. ඒක පට්ට. මම පට්ට උදාහරණයකින් කියලා දෙන්න. හොඳේ? right. ඉතින් මේක තමයි අපේ flow charts ගැලීම් සටහන්. ඒ කියන්නේ දත්ත යන්නේ කොහොමද? මේ දත්තේ input කරාම මෙතන process වෙනවා. ඊට පස්සේ මේ දත්තේ මෙහෙට යනවාද මෙහෙට යනවාද ආපහු කැරකෙනවාද ඕන් ඕවා. හරිද? ඔව්. O level වලට මේවා තියෙනවා. flow charts කියනේම නම් O level වලට තියෙනවා. ඊට පස්සේ sudo course තියෙන මේ ඒවත් සාමාන්‍ය පෙළ ICT වලට තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ICT කරා නම් මේවා nothing කියලා මම හිතනවා. හරි ගුරුරෙක් ගාවට ගියා නම්. හරි. ඊට පස්සේ කියනවා මේ තියෙන්නේ සේවාදායකයාගේ අවශ්‍යතාවය. ඔයගොල්ලෝ බලා ගන්න මේ රූපේ පල්ලෙහාන් තියෙන ඔය සේවාදායකයාගේ අවශ්‍යතාවය. ඊට පස්සේ අවශ්‍යතාවමාන සැලසුම් කේතකය ප්‍රතිග්‍රහණ පරීක්ෂාව පද්ධති පරීක්ෂාව ඒකපද්ධති පරීක්ෂාව ඒකක පරීක්ෂාව. හරිද? ඔන්න ඔය දේවල් ටිකක් තියෙනවා. අපි දැන් මේ ටික කතා කරමු මොකද්ද මේ කියන්නේ කියලා. ඒකක පරීක්ෂාව කියන්නේ මොකක්ද? මෙන්න මේ රූපෙත් ඇඳ ගන්න අර ශ්වේත මංජුසා කියන කොටසෙන් මේක ඇඳ ගන්න මෙන්න මේ පොඩි රූප සාමුව ඇඳ ගන්න. හොඳේ. ඒකට දැන් ඔයාලා දැන් මතකයි ඒක හරියටම black box නම් බලන්නේ white box නම් බලනවා. කාල මංජුසා නම් බලන්නේ white ශ්වේත මංජුසා නම් බලනවා. හරි? චුට්ටක් ඇඳ ගන්න ටක් ගලව. හරිද වැඩි? දැන් මේ අපේ අපේ දරුවෝ මේ දැන් පුතේ අර රෙකෝඩින් අප්ලෝඩ් කරන්න YouTube දාන්න පොඩ්ඩක් පරක් කරනවා. ඒ කියන්නේ ඒකේ තේරුම නොදා ඉන්නවා කියන එක නෙමෙයි. හොඳේ. ආනවා අර ඉස්සර මම මුල් කාලේ දැම්මේ එහෙම දැම්මනේ. ඒ බණත් නිකන් අනම්මනම් දෙන ආතරුත් දැම්මනේ. යෝනේමත් දැම්මනේ. දැන් මින් ඉස්සරහට අර ඒක පොඩ්ඩක් කට් කරලා ඒව නැතුව අර අදාළම කොටස විතරයි දාන්නේ YouTube එකට. මේ ඒ නිසා රෙකෝඩින් මේ අනිවාර්යෙන් දානවා. රෙකෝඩින් ඔක්කොම දැන් මගේ මැෂින් එකේ තියෙනවා. දැන් හිතපු ගමන් මට අමතක වෙනවා මොකද්ද මේ කරන්න ඕනේ කියලා. නිසා අපේ දරුවෝ නිතර නිතර මට මතක් කරන්න. හොඳේ. ඒක නවලා මේ ඒක මගේ මුකුත් නාහා ඉන්න එපා. බල අනිවාර්යෙන් මගෙත් එක්ක ඒක අහන්න. දැන් අර මුල් දවස්වල ඒ කියන්නේ ගිය මාසේ වගේ අපේ දරුවෝ මාත් එක්ක බොහොම chat කරා. එයාලගේ ප්‍රශ්න අහහා බොහොම chat කරා. දැන් ඒක පොඩ්ඩක් මං හිතන්නේ අඩු වෙලා ගිහිල්ලා තිනවා. ඇයි දන්නේ නැහැ නේ. හරිද? මං කැමති ඔයාලා ප්‍රශ්න අහනවා නම් මගෙන් Telegram එක හරහා. හොඳේ. කීප දෙනෙක් අහනවා ඔක්කොම නෙවෙයි. නමුත් අර මුල් මාසේ වගේ තිබිච්ච මේ උනන්දුව දැන් අඩු වෙලා තියෙනවා සෑහෙන්නේ. හරි? රයිට් අපි බලමු ඊළඟට ඒකක පරීක්ෂාව කරන්න එක මොකක්ද කියලා. ඒකක පරීක්ෂාවනේ. ඒ නමෙම තියෙන අර්ථය ඒකක පරීක්ෂාව. එක පරීක්ෂා කරනවා. එක පරීක්ෂා කරනවා. හරිද? මෙහිදී පද්ධතියේ එක් සංරචක තනිව පරීක්ෂා කරයි. හරිද? දැන් මේ පද්ධතියේ වෙනම දේවල් මේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි ගන්නවනේ. ඒවා පුතේ කොහොමත් මේ අපි software හදන්නේ කෑලි අපි හදන්නේ. අපි ඒක දන්නවනේ නේද? ඔක්කොම එකපාර අපිට හදන්න බෑ. පොඩි කෑලි තමයි හදන්නේ. දැන් මේ පන්තියෙත් කැනේම් කටයුතු කරන්නේ එහෙම. තම විතරක් නෙවෙයි සියලුම ගුරුවරුන්ගේ කැනේම් කටයුතු යන්නේ එහෙමනේ. පොඩි කෑලි තමයි එකතු වෙවි යන්නේ. පොඩි කෑල්ලක් කරනවා හෙට පොඩි කෑල්ලක් කරනවා එහෙම තමයි යන්නේ. තේරුණේ? අද කරපු කෑල්ල ඔයා ගෙදර ගිහලා පාඩම් කරන්න ඕන. හෙට කරපු කෑල්ල ඔයා හෙට පාඩම් කරන්න ඕන. හෙට කරපු නෙමෙයි හෙට කරන්න ඉන්න කෑල්ල හෙට පාඩම් කරන්න ඕන. ඒ වගේ කොටසින් කොටස ඔයා පාඩම් කරා නම් මේක ලේසි. ගොඩ ගහෙන්නේ නැහැ මේක. හරිද? ඊට පස්සේ කියනවා මෙම පරීක්ෂාව සිදු කරනු ලබන්නේ ක්‍රම ලේඛක විසින් වන අතර ඔහුගේ සමයුරු විසින් ඒ සත්‍යාපනය කරයි. ඒ කියන්නේ ක්‍රම ලේඛකයා තමයි මේ වැඩේ කරන්නේ. හදන අපි ප්‍රෝග්‍රෑමර් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් එයාගේ මේ ළඟ සමයුරු කියලා කියන්නේ එයාගේ මේ පාර්ට්නර් තමයි ඒක සත්‍යාපනය කර තහවුරු කරන්නේ.
මෙම පරීක්ෂාවේ අරමුණ වන්නේ මොඩියුලේ අභ්‍යන්තර තරකය පරීක්ෂා කිරීමයි. අපි කිව්වා මොඩියුලයක් කියලා කියන්නේ මේ වගේ ලොකු සිස්ටම් එකක තියෙන පොඩිම ඒකකයට අපි කියන මොඩියුලයක් කියලා. අන්න ඒතර ඒ මොඩියුල් වශයෙන් චෙක් කරන එක තමයි මේ ඒකක පරීක්ෂාව කියලා කියන්නේ. හරිද? ඒක හයිලයිට් කරගත්ත කමන්නේ මොඩියුලය. හොඳයි. ඒක දාගන්න. මෙම පරීක්ෂාවේ අරමුණ වන්නේ මොඩියුලයේ අභ්‍යන්තර තරකයේ පරීක්ෂා කිරීමයි. අභ්‍යන්තර තරකය කියලා අපි Python කෝඩ් එක මේ බලන්නේ. හොඳයි. පැඩිල් ළඟට කියනවා ක්‍රමලේඛකයා සියලුම වළංගු නොවන පත්ත පරීක්ෂා කර එය කවර තත්ත්වයක් තුලදී හෝ රසටහන් බිඳුමක් තිබේදයි පරීක්ෂා කළ යුතු අතර ක්‍රමලේඛකයේ කාර්යබද්ධතාවද පරීක්ෂා කරන්න ඕන. අපි කතා කරා මීට කලින්. මෙහිදී සියලුම කේතක ආවරණ වන පරිදි මෙම පරීක්ෂාව පිළිබඳ හොඳ තක්සරුවක් ක්‍රමලේඛක විසින් ලබා දිය යුතුය. හරිද? ඒක අනිවාර්යයෙන් මෙයා කරන්න ඕන. හරි අපි ළඟ බලමු. ඒකාබද්ධ මෙම මට්ටමේදී බොහෝ ඒකක පරීක්ෂිත මොඩියුල උපපද්ධති වලට එක් කර නැවත පරීක්ෂා කරනු ලබයි. ඒ කියන්නේ දැන් ඒකක පරීක්ෂාවේදී අපි කරේ එක මොඩියුලයක් පරීක්ෂා කරේ නේද? අපි මෙහෙම ඒකක පරීක්ෂාවේදී ඒකේදී අපි මෙහෙම චූටි මෙහෙම මොඩියුල්ස් තියෙනවා ගොඩාක්. මේක තමයි සිස්ටම් එක. තමයි සිස්ටම් එක. එන software එක කියලා අපි app එක කියලා කියන්න පුළුවන්. අපි මේවට කියන මොනවා කියලාද? modules කියලා. modules. ඒකකයේදී වෙන්නේ මේ වගේ තනි modules වලට පරීක්ෂා කරනවා. එකින් එක පරීක්ෂා කරනවා. හරිද? එක් මොඩියුලය පරීක්ෂා කරයි. එක් මොඩියුලය පරීක්ෂා කරයි. හරිද? එක් මොඩියුලය පරීක්ෂා කරයි. හරිද? ඒතර ඒක බද්ධයකේදී මොකද? මේ රූපෙත් ඔකල එතරම් ඇඳ ගන්න. ලොකු වෙලාවක් ගන්න එපා. ඒතරට මතක තියාගන්න ලේසි පුතේ. හරිද? ඒ කියන්නේ පුතේ මේක කටපාඩම් කරන්න එපැයි. නේද? කටපාඩම් කරන්න ඕනේ නැහැ මේවා. මේ රූප ටික මතක තියාගත්තාම ඔයා පෙරලගෙන යනකොට මේ රූපේ දැක ගාම මතක් වෙනවා. ෂෝට් නෝට් එක දාලා දෙනවා අපි පල්ලෙහා මේ ෂෝට් නෝට්ස්. හරිද? ඊට ටික ඔළුවේ තියාගන්න. ඒකක පරීක්ෂාව කියලා කියන්නේ මේ වගේ මොඩියුල් වශයෙන් පරීක්ෂා කරනවා. ඉතින් සිස්ටම් එක මේවට අපි කියන මොඩියුල් කියලා. සිස්ටම් එකක තියෙන කුඩාම ඒකකේ තමයි මොඩියුලයක් කියලා කියන්නේ. අපේ ඇඟේ කුඩාම ඒකකේ සෛලයනේ. ඒ වගේ. එහෙනම් ඒකාබද්ධකයේදී මොකද්ද වෙන්නේ? මේ බලන්නකෝ. දැන් මේ වගේ තියෙනවා අපේ සිස්ටම් එක. මේ සිස්ටම් එකේ මෙහෙම මොඩියුල්ස් එකක් තියෙනවා. අපි 6ක් හදමු දැනට. රයිට්? මේක තමයි සිස්ටම් එක. හරිද? එතකොට මේකේ සමහර විට මෙන්න මේ දෙන්න එකක්. මේ දෙන්න එකක්. එතන මේ මොඩියුල්ස්. හරිද? මේ මොඩියුල. එතකොට මෙන්න මේ දෙන්න. හරිද? මෙන්න මේ දෙන්න උපපද්ධතියක් කියලා අපි කියනවා. උපපද්ධතිය. උපපද්ධතිය. ඒ කියන්නේ මොඩියුල්ස් දෙකක් හෝ කිහිපයක්. මම දෙකයි යන්නේ. දෙකක් හෝ කිහිපයක්. එතන මොඩියුල්ස් දෙකක් හෝ කිහිපයක් එකතු කරලා පරීක්ෂා කරනවා. ඒකක පරීක්ෂාවේදී වෙන්නේ එක මොඩියුලේ පරීක්ෂා කරනවා. ඒකාබද්ධකයේදී වෙන්නේ මොඩියුල්ස් කිහිපයක් උපපද්ධතියක් විතර වෙන් කරගෙන වෙනම පරීක්ෂා කරනවා. එහෙනම් අපිට දැන් මතකයි නේද? මොකද්ද දැන් මේ බලන්න ෂෝට් නෝට් එක බලන්නකො. පට්ට ෂෝට් නෝට් එකනේ. මොකද්ද? sorry black box තාජුද්දේ මේ වචනේ කියන කමන්නේ. අන්තිරම් මම කියලා දානවා. ගෙදරනේ බෑ දැන් කිය. හරිද? black box. කාලමංජුසා කියන්නේ මොකක්ද? ඇතුළාන්තයේ බලන්නේ. ඇතුළාන්තයේ බලන්නේ. ඉන්පුට් දීලා අවුට්පුට් එක නේද බලනොත් න්‍යායානුකූල වෙන එකයි මේකයි හරිද කියලා බලනවා. හරනම් ගොඩ. නැත්තම් කියන වැරදි කියලා. ශ්වේත මංජුසා එහෙම නැත්තම් white box එකේදී කරන්නේ ඇතුළාන්තයේ බලනවා. ඇතුළාන්තයේ බලලා ඒ දේවල් වල අඩුපාඩු බලනවා හරිද කියලා. ඒකක පරීක්ෂාව. ඒක පරීක්ෂාවේදී මොකද්ද වෙන්නේ? ඒකක පරීක්ෂාවේදී වෙන්නේ මොඩියුල්ස් කියන කුඩාම ඒකක වශයෙන් වෙන් කරලා බලනවා. තත්ත දාලා බලනවා හරිද කියලා. ඒකාබද්ධකයේදී වෙන්නේ මොකද්ද? අර මොඩියුල්ස් කිහිපයක් එකතු කරලා උපපද්ධතියක් විතර සකස් කරගෙන ඊවල දත්ත දාලා බලලා වැඩේ වෙනවද කියලා. දැන් මතකේ? දැන් කටපාඩම් කරන්න ඕනේ යෝග.
නෑනේ. සරලයි නේද? රූප සටහන තියෙනවා. ටියුට් එකේ පෙරළඟදී මතක් දැක්ක ගමන් මේකනේ. ඒ ඇති. හරිද? අර වචන සෙට් එක ඉතින් ඔයා හදාගන්න ඕන පේපර් එකේ උත්තරයක් ලියනකොට ගොඩාක් දුරට මේවා එන්නේ MCQ. නිසා වචන ගැන අපිට තියෙන බාධකෙත් නැකෙනවා. මගේ ට්‍රික් එක තේරුණාද ඔයාලට? කියන්නේ මම විභාග ලියන්නේ මෙහෙම. මට පාඩම් ගන්න බෑනේ. මට පාඩම් ගන්න බෑ. මම ඒක තේරුම් අරගෙන මම ෂෝට් නෝට් එක හදාගෙන මොකද මම දන්නවා මේක MCQ වෙන්නේ. ඒක රචනා වලට එන්නේත් නෑ. ස්ට්‍රක්චර් එන්නේත් නෑ. ආවත් ගැටලුවකුත් නෑ. හරිද? මම බය නෑ. MCQ ආවතින් දෙන්නම් ජම්බු. අලගත්තේ? වචන ගැන අපිට බය වෙන්න දෙයක් නෑ MCQ වලදී. තේරුණේ? හරිද? මේ රූප සටහන් ටික එතන මැදගත්තා නම් මං හිතනවා වැඩේ සාර්ථකයි කියලා. ඉතින් ලොකු වෙලාවක් ගන්නත් එපා. මේක දැන් ඔහොම ෂෝට් නෝට් එක ඔහොම මතක තියාගන්න පුතේ මේ කාරණාව එච්චරයි. එක්කනේ මේ වගේ එකක් දාගත්තයි කියන්නේ අපේ ටියුට් එකේම වට මතකයි මේක. හරිද? කාලමංජුසා, ශ්වේතමංජුසා, ඒක පරීක්ෂාව, ඒකා බද්ධ පරීක්ෂාව. දැන් අපිට කියන්න පුළුවන් නේ. නේද? සරලයි නේද දැන්? අවනම නිකන් කියන්න. රතන තියෙන උඩම එක මොකද්ද? බ්ලැක් බොක්ස්. කාලමංජුසා එකේදී අර ඇතුළේ තියෙන ඇතුළාන්තය බලන්නේ නැහැ. ඉන්පුට් එකක් දාලා අවුට්පුට් එක නේද බලනවා. එච්චරයි ඒක කරන්නේ. ඒක සමහර විට වෙනම කෙනෙක් කරන්නේ. ඒක ප්‍රෝග්‍රෑමර්වත් අපිවත් කවුරුත් නෙවෙයි වෙනම කෙනෙක් තමයි ඒක කරන්නේ. හොඳයි. ඒක එහෙම මතක තියාගන්න. ඊළඟට ශ්වේත මංජුසායකේදී අපි ඇතුළාන්තය චෙක් කරනවා. උඩින් පල්ලෙන් චෙක් කරන මොකක් හරිද කියලා. හරිද? ඒකක පරීක්ෂාවේදී කරන්නේ කුඩාම ඒකකය අරගෙන තෝරලා දෙන තරම් වැඩේ කරනවා. ඒක බද්දකේ දැන් මට තේරෙන්නේ මොකද්ද කරනවා. රයිට්? ඊළඟ මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ පරීක්ෂා සිද්ධිය ආකෘති අඳින්න නම් එහෙම නැහැ ඇවිල්ලා මෙච්චර කාලයකට. මං ඉතින් මේක මතක තියාගන්න ලේසියෙන් තමයි දුන්නේ. අර කටපාඩම් කරන දරුවෙක් නම් මේක ඕනේ. හරිද? එයාට ටියුට් එකේ තියෙන කටපාඩම් කරන්න පුළුවන්. ඒක සමහර දරුවෝ ඉන්නෝනේ. ඔක කියවන් ගියාම මතක තියෙන කට්ටිය ඉන්නවනේ. හරිද? ඒ දරුවන්ට මේව ඕනේ. අර පාඩම් කරන බැරි දරුවෝ ටිකක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට තමයි මම මේ කියන්නේ. හරිද? ඒක මම මෙතෙක් කාලක් එහෙම ඇවිල්ලා නැහැ ආකෘති අඳින්න කියලා. හැබැයි අපි සූදානම් වෙන්නේ කොහොමදයි නේද? පොරේ නිකන් වෙඩි කන්නේ. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා පද්ධති පරීක්ෂාව. සිස්ටම් ටෙස්ටිං. මොකද මේ කියන්නේ? මෙහිදී සම්පූර්ණ මෘදුකාංගයේ පරීක්ෂාවට ලක් කරයි. මෙම ක්‍රියාව සඳහා සමුද්දේශ ලේඛනයක් ලෙස යොදා ලබන්නේ පද්ධති අවශ්‍යතා ලේඛනයයි. මෙහි අරමුණ වන්නේ මෘදුකාංගයේ එහි අවශ්‍යතා සපුරා ඇද්ද යන්න සොයා බැලීමයි. පද්ධති පරීක්ෂා වඩාත් ඵලදායී වන්නේ ස්වාධීන කණ්ඩායමක් විසින් පාලිත පරිසරයකදී ඒ සිදු කරන විටයි. මෙම ක්‍රියාවට අමතර පද්දේ සුරක්ෂිතතාව ප්‍රතිසාධනය හා රිකවරි පද්ධතිය නැවත නියමාකාරයෙන් පටන් ගන්න දයන්න පරීක්ෂා කරයි. දැන් මේක ඇවිල්ලා පද්ධති පරීක්ෂාව කියන්නේ පුතේ මේක සම්පූර්ණයෙන්ම කරන පරීක්ෂාවක්. හැබැයි මේක දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ කාලමංජුසා ක්‍රමයට සමානයිද කියලා. හරි දැන් දැක්කම අපිට එහෙම හිතනවා ඒක කියවන් යද්දි. හැබැයි ඇත්තට මේක සමාන නැහැ. දැන් අපි මෙතනදී කරන්නේ ටිකක් ලාවට කරන දෙයක් නේද? හැබැයි මෙන්න මෙතන සම්පූර්ණ පද්ධතිය පරීක්ෂා කරන සිදුවීමේදී වෙන්නේ යල චෙක් කරනවා. යල බලනවා. පද්ධතියක් විදිහට බලනවා. හරිද? මේක හරිද මේක හරිද මේක හරිද? ඒ කියන්නේ අපිට දැන් software එක නිර්මාණය කරනකොට customer requirement එකක් තියෙනවානේ. customer requirement එක කියලා කියන්නේ දැන් අපි රෙදි කඩයක් ගමු. රෙදි කඩේක මුදලාලි මට කියනවා මෙන්න මෙහෙම ඕන කියලා. ඒක තමයි requirement එක. ඉතින් ඒකත් එක්ක බලනවා ආපපාරක් software එක හරිද කියලා. අනේ එකක්. ඒ වගේ වෙන් වශයෙන් නිරීක්ෂණය කරනකොට අපි කියනවා පද්ධති පරීක්ෂාවත් කියලා. මේක ඉතින් මේ ටික ඔක්කොම කරාට පස්සේ තමයි ඒක බලන්නේ. අරක මුලින් බලනවා. මුලින් කියලා කියන්නේ ඇත්තටම ඒක මුලින්ද අන්තිමද කියලා කියන්න බෑ. ඒක චෙක් කරනවා. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි. පද්ධති කියලා කියන්නේ ඒක. හරිද? පද්ධති. ඊට පස්සේ කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒ දෙකට නම් ඇත්තටම ඕනේ නැහැ චාට් එක. මෙන්න මේක ඔයා ගහන්න මේ පද්ධති පරීක්ෂාවේ පද්ධති
පරීක්ෂාවේ ගහ ගන්න මෙන්න මේකට highlight set එකක්. මෙහි අරමුණ වන්නේ මෘදුකාංගය එහි අවශ්‍යතා සපුරා ඇද්ද යන්න සොයා බැලීමයි. ඒකට ගහ ගන්න. මෘදුකාංගය මෙහි අවශ්‍යතා සපුරා ඇද්ද යන්න සොයා බැලීමයි කියන එක තමයි highlights කරගන්න ඕන ඔයාලා. හරිද? right ඒ ටික ඊට පස්සේ මෙම ක්‍රියාවට අමතර ක්‍රියාවක් අමතර පද්ධතියේ සුරක්ෂිතභාවය රිකවරි ඔප්ෂන් එක පද්ධතිය නැවත නියමාකාරයෙන් පටන් ගන්න දෙන්න පරීක්ෂාව ලක් කරන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මේ වගේ අපිට මේක තමයි පද්ධතිය සිස්ටම් එක. ඔයා මෙහෙම ඉන්පුට් එකක් දෙනවනේ පුතේ මේකට. දීලා මේ පැත්තෙන් බලන්නේ අවුට්පුට් එකක් එනවද කියලා. හරිද? මේ පැත්තෙන් අවුට්පුට් එක දීලා දැන් අපි හිතමු අර වගේ දෙනවා. මේ වගේ ත්‍රිකෝණයක් දෙනවා අපි උදාහරණයක් 8යි 6යි 8යි කියලා අපි දෙනවා. හරිද? එතන මේ පැත්තෙන් ආවේ අපිට කීයද 6කට 14ක 24යි. මේ පැත්ත වර්ග සෙන්ටිමීටර් 24යි අපිට එන්නේ උත්තරේ. නේද? ඊට පස්සේ අපි ආපහු වතාවක් මෙන්න මෙහෙම ආපහු උඩට ගිහිල්ලා තව ඉන්පුට් එකක් දෙනවා. සෙකන්ඩ් ඉන්පුට් එක. මේක ෆස්ට් එක. හරිද? දෙවෙනි ත්‍රිකෝණය දෙනවා. මේක 4යි මේක 6යි. හරිද? මේක තමයි පළවෙනි එකේ ආපු අවුට්පුට් එක. එහෙනම් දෙකේ එන්න ඕන මොකද්ද? දෙකේ එන්න ඕන 2ක් 6 12යි කියන එක. 12 වර්ග සෙන්ටිමීටර එන්න ඕන. ආපහු යනවා උඩට. ඊළඟ ඉන්පුට් එක දෙනවා. හරිද? කොහොම දිගින් දිගට කරනවා. දිගින් දිගට කරනවා. සාමාන්‍යයෙන් ඔය වගේ ඉන්පුට්ස් 100ක් ටත් වඩා වැඩියෙන් දෙනවා. ඊළ බලනවා හැම එකම අවුට්පුට් එක එනවාද කියලා. හරියට. පැහැදිලි. සමහර විට පුතේ අපිට මේ මම ඕන මේකට කරලා වෙන නම් Python කෝඩ් එකක් අපි දැන් Python පාඩම සෙන්සර් පන්ති සහ 22 දරුවන්ට සමුද පන්ති යන නිසා මේකට මට කරලා වෙන නම් පුළුවන් මෙහෙම වැඩක්. මොකක්ද දන්නවද? දැන් මේ සමහර වෙලාවල් වලදී පුතේ මෙහෙම කැඩකි අවුට්පුට් එක ගොඩක් වතාවක් දිගට යනකොට 50 වෙනි අවුට්පුට් එකේදී 60 වෙනි අවුට්පුට් එකේදී මම දන්නේ එහෙම සංඛ්‍යා මම නිකන් කිව්වේ 99 වෙනි එකේදී අවුට්පුට් එක එන්නේ නැතුව යන අවස්ථා තියෙනවා. හරිද? ඒකට හේතුව ඇයිද කියලා අහුවොත් මට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ කලින් දීපු ඉන්පුට් එකක්. කියන්නේ පෙර දීපු ඉන්පුට් එකක් දැන් දීපු ඉන්පුට් එකට බලපාලා. කියන්නේ RAM එකෙන් මැකිලා නැහැ. RAM එකෙන් මැකිලා නැහැ. හරිද? දැන් ඔය RAM එකේ මෙහෙමනේ මැකෙන්නේ පුතේ. හැදෙන්නේ පුතේ මෙහෙමනේ අපි දන්නවනේ අපි මේ කතා කරලා දෙන ඕන තරම් නේද? අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ලම්බක පාදය අපි L ගමු. L වැඩි කිරීම ආධාරක උස. එහෙනම් අපි ගමු H බෙදීම 2. ඔහොමනේ දාන්නේ අපි මෙහෙමනේ දාන්නේ බෙදීම 2. ඔකනේ සමීකරණේ. හරිද? ප්‍රොසෙස් එක ඕකනේ. එතකොට ඔයා මෙහෙම රවුමක් කරකිලා ආපහු ඇවිල්ලා ආපහු ඊළඟ දත්තේ ඉන්පුට් කරනකොට RAM එකේ ඔක හැදෙන්නේ මෙහෙමනේ. මම මතකේ මම මේක කියලා දුන්නා. මේක ස්ටැග් එක සහ මේක heap එක කියලා මම කියලා දුන්නානේ. ඒතර L සමානයි මෙතන 8යි පළවෙනි ඔප්ෂන් එකේදී. H සමානයි මෙතන 6යි. ඕමනේ හැදෙන්නේ මේ පළවෙනි ඔප්ෂන් එක. හරිද? ඊට සෙකන්ඩ් ඔප්ෂන් එක. එහෙම නැත්නම් සෙකන්ඩ් එකේදී මොකද වෙන්නේ? සෙකන්ඩ් එකේදී පුතේ මේක වෙනස් වෙනවනේ. මේක 8 මැකිලා එයා අල්ල ගන්නවා 6. එතන H එකේ 6 මැකිලා අල්ල ගන්නවා 4. නෑ වැරදුනා. H කියන්නේ ආධාරක පාදේනවා. මේක 6 ලම්බක පාදේ ඇවිල්ලා ආධාරක පාදේ නේද බං? ලම්බක පාදේ නෙමෙයි ආධාරක පාදේ. මට වැරදුනා. හොඳේ. හරිද? අපි ගමු මේක උස්සනේ. හරි height එක උස්ස 6යි. ආධාරක පාදේ 4යි. හරි එහෙම ගමු. එතකොට ඔක වෙනස් වෙන්න බෑ දෙවෙනි ඔප්ෂන් එකේදී. නේද? ඔය වෙනස් වෙවි කියලා තමයි ඒ වලට උත්තරයක් එන්නේ මෙහෙම. 12ද කියලා හැම උත්තරයක් එන්නේ එහෙම RAM එකේ හැදෙන්නේ එහෙම. එතකොට ඔක කොහොම දිගින් දිගට යනකොට මේක මාරු වෙනවනේ. දැන් L4යි ඊළඟ වටේදී L10යි ඊළඟ වටේදී L5යි. ඔහොම මාරු වෙනවනේ. ඒ මාරු වීමේදී සමහරට පොඩි කේස් එකක් යනවා. හරිද? එහෙම කේස් එකක් ගියොත් අපිට බලාපොරොත්තු වෙන අවුට්පුට් එක අපිට එන්නේ නැහැ. වෙනවා. හරිද? රයිට් අල්ලගත්තා ඒ වැඩේ. හරිද? ප්‍රශ්න දෙනවා නම් අහන්න.
රයිට්. පිරිමි ළමයින්ගේ පැමිණීමේ අඩුපාඩුවක් තියෙනවා මට පේනවා. හරි මොකද්ද කරන්නේ ඒකට? හරිද? කරන්න දෙයක් නැහැ. මම ඉතින් උප්පරිම උදව් කළා දැන් තියෙන්නේ පුතේ නේද? කරන්න පුළුවන් උප්පරිම උදව් වලට මම ගිහිල්ලා තියෙන්නේ. ඒකට උදව් වලට යන්න කොහොමද? මම කිව්වා YouTube එකේ සහ Zoom එන්න බැරි නම් පෙන් එකක් හරි ගෙනත් දෙන්න වීඩියෝ ටික හරි දාලා දෙන්න. එතකොට ගෙදර කියලා බලන්න පුළුවන්. ඒවත් මං කිව්වා දරුවන්ට. Facebook එකේ මං එහෙම එකක් දැම්මා මගේ Facebook account එකේ දරුවෙක් දකින්නේ නැති. හරිද මං ඔකට මීට කලින් ඉඳන් එහෙම කතාව කිව්වා. එහෙමත් කියලා මීට වඩා ඉතින් උදව් කරන්න බෑනේ. තව උදව් මොනවද කරන්න තියෙන්නේ නේ? ගෙදරට ගිහලා උගන්නන්නේ. Tamanට උමනාව තින්නන දරුවෝ නේද? මේ කරගන්න. දැන් ඕකෙන් වෙන්නේ රිසල්ට්. දැන් මම රිසල්ට් ආවම තමයි ඔක තේරෙන්නේ පුතේ. රිසල්ට් ආවම පපුව පත්ත වෙයි අයියෝ. දැන් සෙකන්ඩ් ෂයි කරන්න හදනවා. ෆස්ට් ෂයි එකේ කොට දා ගන්න බැරි එක සෙකන්ඩ් ෂයි කොට දායි. එහෙම. දිගටම ඇවිල්ලා දිගටම ආපු ළමෙක් සෙකන්ඩ් ෂයි කරන එක වෙනයි පුතේ. දරුවෝ දිගටම ඇවිල්ලානේ. නේද? ඔයගොල්ලෝ වගේ දිගටම ආපු ළමෙක් රිසල්ට් අඩු වෙලා සෙකන්ඩ් ෂයි කරලා රිසල්ට් වැඩි කර ගන්න ඕන කෙනෙක් ඒක සාධාරණයි. මේ එන්නේ නැතුව සෙකන්ඩ් ෂයි කරනවා කියන්නේ බොරුවක්. හොඳේ මේක මකනවා. මේ දවස්වල අපේ ගුරුරු ටික මේ ස්ට්‍රයික් නේද? ඉස්කෝලවල වල ක්ලාස් කරනවද ඔයගොල්ලන්ට? අපි යමු පෙත මංජුසායකට. මේ කෝටි දෙකක් හරි හතරක් හරි. ඔව්. කෝටි දෙකක් හරි හතරක් හරි හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරිද? මටත් තාම මේක හොයාගන්න බැරි වුණා. කරේ. අපි හිතමු මෙහෙම. 556. මේක ප්‍රථම කයිද? මේක ප්‍රථමක සංඛ්‍යාවක්ද? මම හිතන්නේ මේක මම නෙවෙයි දෙන්නේ හොඳ මට කෝඩි දෙකක් දෙන්නවත් කම් නැහැ. මම හිතන්නේ කලන්තේ ඔක්ස්ෆර්ඩ් හරි මොකක් හරි ලොකු කැම්පස් එකකින් තමයි මේක දෙන්නේ. හරිද? ඒ කියන්නේ ගණිත ක්‍රමයක් ඔයා හොයන්න ඕන ඕනම සංඛ්‍යාවක් දුන්නාට පස්සේ ඒක ප්‍රථම කයද කියලා හොයන්න ඕන. හරිද? දැන් ප්‍රථම කයද අපි හොයන්නේ කොහොමද? දැන් අපි හිතමු දැන් 5. 5 ප්‍රථම කයද? හරි. 5 5ෙන් බෙදෙනවා. හරි. එතකොට 5 1ෙන් බෙදෙනවා. හරි. 5 5ෙන් බෙදෙනවා 5 1ෙන් බෙදෙනවා. වෙන කිසිම සංඛ්‍යාවකින් 5 බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් ප්‍රථම කය නේද? 6 6 ගත්තාම 6ෙන් බෙදෙනවා. ඒ වගේම 3ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා. එහෙනම් 6 ප්‍රථමක නැහැ. 7 ප්‍රථම කයද? 7 7ෙන් බෙදෙනවා 1ෙන් බෙදෙනවා. වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ නේ. ඒක ප්‍රථම කය. එහෙම නේද? මට මතක. එහෙම තමයි මට මතක. මම වැඩි දිනම් මාව හදන්න. හොඳ? හරිද? දැන් අපිට දන්න 5 3 පුළුවන් 7 පුළුවන් ආපෝ 11 13 17 19 නේද? 23 නේද? ඊට පස්සේ 29 31 නේ? 37 බෑ නේද? 37 බෙදෙන්නේ නැද්ද? 37 40 ඔහොම යන්න පුළුවන් නේ පුතේ අපිට නේද? එම සංඛ්‍යාවෙන් සහ එකෙන් පමණයි බෙදෙන්න පුළුවන්. වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්න බැරි නම් අපි කියනවා ප්‍රථමකයි කියලා. එතන 556 වගේ සංඛ්‍යාව. මේක දෙකෙන් බෙදන එක ප්‍රථමක නෙවෙයි. හරිද? 557 දාමුකෝ. මේක ප්‍රථමකයිදලා අපි හොයන්න නම් මුලින් මේක මේ සංඛ්‍යාවෙන් කොහොමද බෙදන්නේ පුතේ නේද? ඊට පස්සේ මේක දෙකෙන් බෙදලා බලන්න ඕන. මේක එකෙන් 3ෙන් බෙදලා බලන්න ඕන. කියන්නේ මීට අඩු සියලුම සංඛ්‍යා වලින් මෙයා බෙදනවද බලන්න ඕන. තේරෙන කතාව. එහෙම බෙදෙන්නේ නැත්නම් තමයි මෙයා ප්‍රථමයි කියලා කියන්නේ. හරිද? එතකොට අපිට මෙන්න මේ වගේ සංඛ්‍යාවක්
මේ සංඛ්‍යාව ප්‍රථම කය දෙලා අපිට හොයන්න ඕන. එතන මොකෝ කරන්න ඕන? මේක මීට වඩා අඩු සෑම සංඛ්‍යාවකින්ම බෙදලා බලන්න බෙදනවද කියලා. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 එහෙම බෙදලා බලන්න ඕන. ඔගේ හැම සංඛ්‍යාවකින් බෙදන්න ඕනේ. දැන් දෙකකින් බෙදනවා නම් ගැටේ සංඛ්‍යාව වලින් බෙදන්න නැද්ද කියලා පොඩි කලන්දරයක් තියෙනවා අපිට ඔක. හරිද? ඔය බෙදලා බලන්න ඕනේ බෙදනවද කියලා. බෙදෙන්නේ නැත්නම් තමයි මේක ප්‍රථම කරේ. නේද? ඔය වගේ පුතේ මේ වගේ අනන්ත සංඛ්‍යාවක් දුන්නොත් ඒ අනන්ත සංඛ්‍යාව ප්‍රථම කරේ දාලා හොයාගන්න පුළුවන් ගණිත සූත්‍රයක් හදන්න පුළුවන් නම් මට මතකයි ඒකමද දන්නේ නැහැ. හොඳේ මට මතක විදිහට ඒක තව පොඩි වෙනස් වීම් ටිකක් ඒකේ තියෙන්න පුළුවන්. හොඳේ මට මතක විදිහට ඕම කාරණාව චුටු වෙනස්කම් ටිකක් ඔක තියෙන්න පුළුවන්. එහෙම හදනවා නම් අදටත් මම හිතන්නේ ඕක චැලෙන්ජ් එකක් ඒක චැලෙන්ජ් එකක් ඕපන් චැලෙන්ජ් එකක්. ලෝකෙින් ඕනම කෙනෙක්ට මේ සූත්‍රයට නිර්මාණය කරන්න පුළුවන් නම් ගණිත සූත්‍රයක් එයාට මම හිතන්නේ ලොකු ත්‍යාග මුදලක් දෙනවා. 10 ගන්න වැඩි ත්‍යාග මුදලක් දෙනවා සහ මේ ඔයාගේ ඔයා ඒ හදපු කොලය කෙලින්ම ඇලයි කෞතුකාගාරේ තැන්පත් කරනවා කියලාත් ඒගොල්ලෝ දාලා තිබ්බා මට මතක විදියට. හරිද? ඒක නම් එහෙම කොහොමද දන්නේ ඒක. කොහොම හරි මෙන්න මේ වගේ සමාන ප්‍රශ්නයක් තිබුණේ. හරිද? දැක්කයි. දැන් ඔයාලට පුළුවන් නම් මේක මම තව හොයලා කියන්නම් මේක මේ කාරණාව. ඇත්තටම මේක මේ ප්‍රථමක සංඛ්‍යාවමද මේ හොයන්න ඕන නැත්නම් සංඛ්‍යා පරාසයක දින ප්‍රථමක සංඛ්‍යාවද හොයන්න ඕන කියන කතන්දරේ කොහොමද ප්‍රථමක සංඛ්‍යා තමයි මට මතක. කොහොමද ඒක හොයන්න ඕනේ මට පොඩි මතකේ අර ගජනි ෆිල්ම් එකක පොඩි මතකේ පොඩි ලොස්ට් එකක් තියෙනවා. හැබැයි ඔයාලට මේක හොයන්න පුළුවන් ගණිත සූත්‍රයක් හොයාගන්න පුළුවන් නම් ඇත්තටම ඔයාලට කෝටි ගානක චල මුදලක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. මම මේක අහපු ගමන් මම මේක හොයන්න උත්සාහ කරා. මට බැරි වුණා ඒක. හරි ඊට පස්සේ මම මේක උත්සාහය අතල්ලා දැම්මා. මේ ඊට පස්සේ මට මුදල් හොයන්න පුළුවන් තව වෙනත් ක්‍රම හම්බුණා. ඊට පස්සේ මම ඒ පැත්තේ ගොල්ල ගියා. ඉතින් මේක මත් නැහෙනට වඩා හොඳයි කියලා මට හිතිලා මම ඒ වගේ. ඉතින් ඔයාට පුළුවන් ඒ වැඩි ඕන try කරලා දාන්න. try කරලා බලන්න. ඔයාට පුළුවන් මම වගේ වෙන පාරක් හොයාගන්න. හරිද? right ඒක your choice. හරි? හොඳ බලන්න. ඉතින් මම මේක කිව්වේ ඒකට හේතු පුතේ දැන් මේක හදලා තියෙනවා පුතේ මේ මට යාගේ රාමනුජන්. ඔව් ඉන්දියාවේ හිටපු රාමනුජන් කියලා විශිෂ්ට ගණිතඥයෙක්. එයා හදලා තියෙනවා මේක. හැබැයි යාගේ 100% ඔන්න දෙකක හරි තුනක හරි දෝෂයක් තියෙනයි ගානේ. කොහොමද ඒක නේද? රාමනුජන් නෝ. රාමනුජන්ගේ මෙන්න මේ වගේ ගාන ලොකු වෙන්න මේ වගේ පුංචි දෝෂයක් තියෙනවලු. ඒ දෝෂ නිසා එයාගේ සූත්‍රය ප්‍රතික්ෂේප කරාලු. හැබැයි එයා ඊට වඩා ගොඩක් ගණිත කර්ම එයා හොයාගෙන තියෙනවා. ඒ නිසා එයාගේ ඇල්බර්ට් අයින්ස්ටයින් නිව්ටන් විද්‍යාඥයාගේ ඔරිජිනල් කොලය විදුරු කරලා රාමු කරලා දෙනවා එංගලන්තේ කැම්පස් එකක. ඊට එහා පැත්තෙන් රාමනුජන්ගේ අත්පකරුන් ලියපු ගණිත කොටස් ගණිත නෝට්ස් එයත් ඒ කොලේ විදුරකින් රාමු කරලා ලස්සනට තියලා තිනවලු. මේ විශිෂ්ට ගණිතඥයෝ. අපි නම් එහෙම නේ. හරිද? හරිද ඔකයි කතාව පුතේ. හරි ඊට පස්සේ කියනවා අපි ඊළඟ එක බලමු. ඊළඟ කියනවා ශ්වේත නෑ sorry ඒක අනිත් පැත්ත. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව acceptance testing. ඒක අන්තිම එක. ඒක මොකද්ද කරන්නේ? ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සඳහා යොදා ගන්න ලබන්නේ දත්තය දත්ත. මෙහිදී සේවාදායකයාට ප්‍රවර්ධනය කළ මුදුකාංගය සුදායක ලෙස ක්‍රියාත්මක වන බව ආදර්ශනය කර පෙන්විය යුතුය. මෙහිදී පරීක්ෂාට ලක් කරනුයේ පද්ධතියේ සැබෑ හැසිරීමයි සේවාදායකයා ප්‍රවර්ධිත පද්ධතිය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනුයේ මෙම පරීක්ෂාවෙන් පසුවයි. හරිද? ඒක අර highlight කරගන්න පුතේ මෙහිදී සේවාදායකයාට ප්‍රවර්ධනය කළ මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂණ යොදා ගන්න ලබන්නේ දත්ත කියන කැල highlight කරගන්න. හරිද? ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සඳහා යොදා ගන්න ලබන්නේ දත්ත කියන කැල highlight කරගන්න. හොඳයි? පොඩ්ඩක් ඉන්න අතොජුට්ටක් බොමු. හරි ප්‍රතිග්‍රහණ කියලා කියන්නේ ප්‍රතිග්‍රහණ මේකේ ඇක්චුවල් ඩේටා දැන් දාලා බලනවා උත්තර එනවද කියලා ඒක හරියට ආවොත්
අපේ කස්ටමර් software එක ගන්න ඉන්න කස්ටමර් තීරණය කරනවා මේක ගන්නවද නැද්ද කියලා. හරිනම් එයා ගන්න. හරිද? ඒක සාමාන්‍ය වෙන්නේ. right ඊට පස්සේ මේ පරීක්ෂා කිරීම සාර්ථකව අවසන් වීමෙන් හැඟියන්නේ පද්ධතිය ක්‍රියාත්මක කළ හැකි සාධනීය මට්ටමක ඇති බවයි. එබැවින් පද්ධතිය පරීක්ෂාවෙන් අනතුරුව පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ අවධිය ආරම්භ වෙනවා. ඒ ස්ථාපනය කරන්න. right ඊට පස්සේ අපි යන් ඊළඟට. ටටක් ගලයක්. හරිද? ගොඩක් තියෙනවා නේද? ටටක් ගලයක්. හරි මේක ලේසි. පද්ධතිය ක්‍රියාත්මක කිරීම. පවතින තොරතුරු පද්ධතියෙන් නව තොරතුරු පද්ධතියක් වෙත යොමු වීම සඳහා අනුගමනය කරන සංවිධානාත්මක ආයතනයක ක්‍රියාපිළිවෙත පද්ධති අන්න එක ගහගන්න ඉරි හයිලයිට් කරගන්න පුතේ. පවතින තොරතුරු පද්ධතියෙන් මුල් පේලිය නව තොරතුරු පද්ධතියක් වෙත යොමු වීම සඳහා අනුගමනය කරන සංවිධානාත්මක ආයතනයක ක්‍රියාපිළිවෙත පද්ධති ක්‍රියාත්මක කිරීම ලෙස හඳුන්වයි. ඒක හයිලයිට් කරගන්න. ප්‍රතිග්‍රහණ කරන්නේ නිර්මාණය කරන පැත්තේ කට්ටිය නෙවෙයි, නිර්මාණය කරන පැත්තේ කට්ටිය තමයි කරන්නේ පරීක්ෂාව. ඒක ඉතින් අර මේ අපේ සේවාදායකයා බලාපොරොත්තු වෙන අවුට්පුට් එක ආවනම් තමයි ස්ථාපනය කරන්නේ. ඒ සේවාදායකයා බලාපොරොත්තු වෙන අවුට්පුට් එක එන්නේ නැත්තම් අපි ආයි බලනවා මොකක්ද අවුල කියලා. අල්ලගත්තේ. හරිද? ඒක තමයි. ඒ නිර්මාණය කරන පැත්ත කට්ටිය තමයි බලන්නේ. හොඳයි. අරයා නෙමෙයි. හරිද? ඒතර ඒක දාලා බලනවා ඉතින් අර කවුද මේ ටෙස්ට් ඒ කියන්නේ සේවාදායකයා කස්ටමර් බලනවා මේක හරිද කියලා. ඉතින් එයාත් බලනවා ඉතින්. හරිද? නිර්මාණය කරන පැත්තේ දැන් ඒක බලන්නේ. හොඳයි. පරීක්ෂාවක්. right ඊට පස්සේ මෙහිදී සාර්ථකව නිම කරගත් නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරයි. මීට අමතරව මෙහිදී සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ලේඛන රූඩ ඩොකියුමන්ටේෂන් එකක් කරන්න ඕන කියලා දාලා තිනවා. පද්ධතිය භාවිතා කරන ආකාරය ගැන සියලුම පරිශීලකයන් දැනුවත් කරන්නද ඕන. ඔන්න ඕක තමයි මගේ නැත්තේ. ඩොකියුමන්ටේෂන් එකක් මගේ තාම software එකට නැහැ. අපේ ඩොකියුමන්ටේෂන් එක අපි හදන්න ඕන. ඇයි නැත්තම් පුතේ වෙන්නේ දැන් අපි හිතමු software එකක් අපි run කරනකොට දැන් උදාහරණයක් විදිහට අපි දැන් මේ zoom එක try කරනවනේ නේද? zoom එක try කරනකොට දැන් zoom එකේ අලුත් දේවල් අපිට හම්බ වෙනවනේ කරන් යනකොටනේ නේද? දැන් අපි තරුණ පරම්පරාවේ ඉන්න ඔයාලා සහ අපි හැමෝටම මේ බොහොම පහසුවෙන් මේ ටෙක්නොලොජි වලට හුරු වීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි අමල දාතලට බොහොම පහසුවෙන් මේ ටෙක්නොලොජිට හුරු වීමේ හැකියාව නැහැ. නේද? එයාලගේ ඔළුව මොළය ඒ වෙනුවෙන් නිර්මාණය වෙලා නැහැ. හැබැයි පොඩි කාලේ නම් අපේ ඔළුව නිර්මාණය වුණේ මේකට, මේ ටෙක්නොලොජි එකට. පැහැදිලි? හැබැයි දැන් සමහරක් දරුවෙක් ඔයාලගේ වයසේ සමහරක් දරුවෙක්ටත් මේ කිසිම දෙයක් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. එයාට යාන්තම් ෆෝන් එකෙන් Facebook ගිහිල්ලා වැඩ කැල්ලක් දාගන්න පුළුවන්. නිකන් ඔය Facebook නිකන් කම්මැලි කමට යන කට්ටියක් ඉන්නවනේ. හරිද? ඒගොල්ලෝ ගැන පරිස්සම් වෙන්න ඕන. හරිද? ඉතින් පුතේ මේ ඔය කාරණාව නෝකයි මම කියන්න උත්සාහ කරන්නේ මේක කියන විදිහට ඩොකියුමන්ටේෂන් එකක් අපි හදන්න ඕන. මේක මෙහෙමයි. මෙතන මේක આવොතින් මෙන්න මේක වෙන්න ඕන. මේක මෙතන આવොතින් මෙන්න මේ දේ වෙන්න ඕන. මෙහෙම ආවේ නැත්නම් අර එහෙම කරන්න ඕන. අර එහෙම ආවනම් මෙහෙම කරන්න ඕන. මෙහෙම ඇවිල්ලා අර එහෙම ඇවිල්ලා අර එහෙම ඒ වගේ එකක්. හරිද? ඩොකියුමන්ටේෂන්. තේරෙනවනේ? right එසේම භාවිතා කිරීම සඳහා නිම කළ පද්ධතිය අදාළ සේවාදායකගේ ආයතනය තුල ස්ථාපනය කළ යුතු අතර මෙසේ පද්ධති ස්ථාපනය කිරීමේ විවිධ පියවර ඇත. එම පද්ධති ස්ථාපනය කිරීමේ පියවර පාදද විස්තර කර ඇත. ඍජු සමාන්තර අධියරමය සහ නියමමය කියලා. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම. දැන් අපිට එකපාරට කොරෝනා ආවනේ. පාසල් වැහුවා. ටියුෂන් ක්ලාස් වැහුවා. මුල් මාස 3 අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා. හරිද? මට ඒ සමහර ගුරුවරුන් ඒක ටග් ගාලා විකල්ප හෙව්වා. නේද? විකල්ප වල ටග් ගාලා Zoom එකෙන් ඉගැන්වීම් කටයුතු කරගෙන ගියා. නේද? දැන් මම නැගට සෑහෙන පරක් වුණා. දැන් ICT කරන මම උනත් සෑහෙන පරක් වුණා. හරිද? ඊට පස්සේ දෙවෙනි පාර අපි ආවනේ Zoom එකට. හරිද? ඒකෙදි මම අනුගමනය කර අර ක්‍රමවේද. ඒ කියන්නේ පන්ති පීස් හරියට ගෙව්වද? නේද? මතකයේ ඔයගොල්ලන්ට පන්ති පීස් ගෙව්වද?
පන්ති පිස් ගෙවුවේ නැත්තම් මූ මං එළියට දානවා. හරිද? නැත්තම් මම මූ ගන්නෑ. වගේ තද තීරණ වලට ගියා. මේ තද තීරණ වලට යන්න ප්‍රධාන හේතුවක් තමයි මේ කියන්නේ සමහරක් දරුවන්ගේ දෙමව්පියොත් මට පුෂ් කරා. සමහරක් දරුවන්ගේ දෙමව්පියෝ මට කතා කරලා කිව්වා සර් මෙහෙම නීති දාන්න කියලා. තද නීති දාන්න කියලා. මම ඒක try කරලා බැලුවා. මොකද මට අලුත්නේ පුතේ මේක. අලුත් ඒක මම දාලා බැලුවා. ඒ අසාර්ථක වුණා. හරිද? ඊට පස්සේ මේ සමහරක් අපේ හිතවත් පුරුරුන් ඒ සංකල්පය කරා. මම ඒකත් කරලා බැලුවා අසාර්ථක. පස්සේ අපි දෙවෙනි පාර වැඩේ යාන්තම් මාස දෙකකින් වගේ ෂේප් වුණා නේද? තුන්වෙනි පාර ආවනේ. තුන්වෙනි පාර එනකොට මම දැන් ටිකක් එක්ස්පීරියන්ස් අතින් ටිකක් තියෙනවා එක්ස්පීරියන්ස්. අර වගේ ප්‍රශ්න දාන්න ගියේ නෑ. මොකද ඒ ප්‍රශ්න නිසා අපේ දරුවන්ට ලොකු ප්‍රශ්න නෝනේ පුතේ. සමහර දරුවන්ට ඉන්නවා නේද? ඒ ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවනේ. ඉතින් දැන් එයාලටත් මේ වැඩේ අපේ සම්බන්ධලා ඉඳ ගන්න පුළුවන්. එහෙනම් මුදල් තියෙනවනම් ඒවරේම ටියුට් එක ගන්න වටවාසි. දැන් පැහැදිලි. ඉතින් අතන මම අපේ වේටිං රූම් මොකුත් දාලා නැහැ. ඔනකට එන්න පුළුවන්. ලගත්තේ. ඉතින් ඒ වගේ පුතේ අපිත් අර හිමීට තමයි මේකට සෙට් වෙන්න ඕන. දැන් අපිට උනේ ඍජු ස්ථාපනයක්. එක පාටම ෆිසිකල් ක්ලාස් නවත්තලා එක පාටම ඔන්ලයින් ක්ලාස් ආවා. ඍජු ස්ථාපනයක්. යන් උස්සර පොලේ ගහුවා වගේ සීන් එකක් උනේ මට නම්. දන්න ඔයාලගෙත් දරුවෝ කීප දෙනෙක්ට එමයි කියේ. අපි ටික ටික තමයි මේ දැන් මේකට හුරු වෙන්න ඕන. හරිද? ටික ටික හුරු වෙනකොට තමයි අපි කියන්නේ ඔය අධ්‍යයනමය සමාන්තර ආන් ඒව සෙට් වෙන්නේ එහෙම. හරිද? කඩේගේ වැටේ. හරිද? එහෙනම් අපි බලමු. රූප සටහනක් අපි ඒක ඇඳ ගන්න ඕන. රයිට් ඊට පස්සේ මේ අර අපේ දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා අර ගෲප් එකක මොකද්ද A level ICT උසස් පෙළ දරුවා සම්මාන තාක්ෂණය කියලා 8000 ගානක මේ ප්‍රමාණයක් ඉන්න ගෲප් එකක් තියෙන පුතේ. ඒ ළමයිම තමයි මටත් ඒක කිව්වේ. මේ හරිද? අපරාධ දෙන්න. රයිට්. ඉතින් මේ ඔයාලා ඒ ගෲප් එකේ අර මගේ පේපර් සාකච්ඡාවක් තියෙනවනේ YouTube එකේ link set එකක් මම ඔයාලට දාලා ඇති. අන්න ඔයාලා මට උදව්වක් විදිහට ඒකේ ෂෙයා කරන්නකෝ මේ link set එක. හරිද? ඔයා ෂෙයා කරන්න ඒක අකමැති වුණොත් ඉතින් ඒගොල්ලෝ ඇඩ්මින්ලා ඩිලීට් කරાવી. ඒගොල්ලන්ගේ වැඩක් නේ. ටිකක් ෂෙයා කරලා බලන්න. මේ සමහරට ඒක ෂෙයා කරන්න පුළුවන්. මොකද මම දැක්ක තව ගුරුරු කීප දෙනෙක් ඒව දාලා තිනවා. හරිද? ඔයා ෂෙයා කරන්නකෝ. හරිද? හැබැයි අපේ ඒකෙන් ළමයි ගොඩක් සෙට් වුණා අපිට නේද? ළමයි කීප දෙනෙක් ආවා ඒ ගෲප් එකේ. ඒක මගේ අර හෑන්ඩ් බිල් එකකුත් දාලා තිබ්බා ඇඩ්මින්ම. ඒක අපේ දරුවෙක් තමයි මටත් ඒක පෙන්නුවේ. අපේ මේ ඇඩ්මින්ම දාලා තිබ්බා මගේ හෑන්ඩ් බිල් එක. ඒකේ. ඒ වගේ ටික ටික යන්න. ටික ටික යන්න අයියෝ. නැවතලා ඉන්නවට වඩා ටික ටික හරි යන එක හොඳයි නැද්ද නේ? මේ මෙලෝ දෙයක් හරියන්නේ නැහැ කියලා නවත්තලා දාලා දමල ගහනවට වඩා එහෙම දමල ගහනවට වඩා චුට්ට හරි යන එක නේද හොඳ? මම ඔයගොල්ලන්ට කිව්වේ හොඳේ. ඉන්නපා යන්න ඕන. රයිට් අපි ඇඳගමු මෙන්න මේ රූප සටහන. මේකේ මෙහිදී ඍජු ස්ථාපනය බලන්න පිටු අංක 36 මෙහිදී පැරණි පද්ධති ඉවත් කොට නව පද්ධතිය පිහිටුවීම සිදු කරයි. ඒ කියන්නේ පරණ එක අයින් කරලා දාලා අලුත් එක දානවා ඩුක් ගාලා. හරිද? නව පද්ධතියේ දෝෂ තිබුණොත් එහි පරිශීලකයට ඍජු ලෙස බලපානු ඇත. ඒ වෙනින් ඍජු ස්ථාපනය අවදානම් ක්‍රියාවකි. එනමුද මේ සඳහා වැය වෙන ස්ථාපනය වැය වෙන ස්ථාපන පිරිවැය අඩුයි. අර අපිට උනේ ෆස්ට් ටයිම් නේ සෙකන්ඩ් කොරෝනා රැල්ලේ. දෙවෙනි කොරෝනා රැල්ලේ අපි එකපාරට ෆිසිකල් ක්ලාස් අයින් කරලා දාලා එකපාරට ඍජු ස්ථාපනයක් දැම්මනේ පුතේ ඔන්ලයින් ක්ලාසස් වලට. ඒකදී අර අපිට කියන්නේ මට අපේ පන්තියේ යම් ප්‍රශ්න ටිකක් වුණා. ඒ ටික උනේ ඍජු ස්ථාපනය කරපු නිසා. බලගත්තේ? මගෙත් වැරදි තියෙනව නැත්තේ නෑ. හරිද? ඒක ඉතින් මං හදාගත්තා. හරිද? අපි ඔක පොඩි රූපයක් හදාගමු චූටි එකක් ඍජු ස්ථාපනයට. මෙහෙම එකක් හදාගමු. හරිද? රයිට් දැන් එතන අපි දන්නවා මේ තියෙන්නේ පවතින පද්ධතිය.
හරිද? මේ දෙන පවතින පද්ධතිය. ඊට පස්සේ කෙලින්ම මේ පද්ධතිය අයින් කළා දාලා නව පද්ධතිය මෙහෙම තමයි නව මේ පරණ පද්ධතිය නව පද්ධතිය අපි ක්‍රියාත්මක කරගෙන යනවා. හරිද? එතකොට මේකේ දෙන අවාසිය මොකක්ද? මේක කෙලින්ම අයින් කළා දාලා අලුත් පද්ධතිය ක්‍රියාත්මක කරන් යනවා. මේකේ අවාසිය මොකක්ද? අවශ්‍ය තමයි දෝෂ ඇති වුවහොත් අවාසියක් තමයි දෝෂ ඇතිවීම. දෝෂ ඇතිවීම නිසා පද්ධතිය අවුල් සහගත විය හැකිය. අවුල් සහගත විය හැකිය. හරිද? රයිට්? ඒක දාගන්න ඍජු ස්ථාපනය කියන තැන පවතින පද්ධතිය අයින් කරලා කෙලින්ම අනාව පද්ධතිය අපි ඉන්ස්ටෝල් කරනවා කියන එක තමයි ඔක තේරුම. හරිද? ඒක දාගන්නකෝ. අපිට එතනින් පස්සේ ඉවරයි වැඩේ නේද? අද පටන් ගත්තා අපිට මේ ෆ්ලෝ චාර්ට් සෙට් එක. දැන් මම මතක් වෙන විදිහට තමයි අහන්නේ. හොඳේ අපේ දරුවන්ගේ යාළුවන්ගේ අපේ ෆිසිකල් පන්ති වල හිටපු දරුවෝ අපේ අර අශ්නිත් එක්ක හිටියේ තව දරුවෙක්. යා නෑ මෙතන නේ අද පිළුනේ නේ. ඔව්. ඊට පස්සේ මෙන්න ඉන්නවා හරි. සමෝදි ඉන්නවද? රාශිනී ඉන්නවා. ලේසෙට් එක නම් නුවන්ගි නෑ. දැන පිරිසක් නෑ. දෙමළ තාක්ෂණ දෙන්න ඉන්නවා. අයින් ඕනේ හරි. 22 සෑහෙන සෙට් එකක් නෑ. 22 ටිකයි ඉන්නේ.
ඉතින් අපිට මේ ඔන්ලයින් කතන්දරයේදී පුතේ මේ මම අද ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා ඉතින් ඔයගොල්ලන්ට අර බෞද්ධික පන්ති වගේම ඒවල් කියලා දෙන්න. ගැටලු තියෙනව නැත්තේ නෑ ගැටලු තියෙනවා. හරිද? තමයි දැන් මේ ප්‍රශ්න තියෙන්නේ දැන් දරුවෝන්ට තවත් වෙන පන්ති ඇදලා තියෙනවා ඩේටා ප්‍රශ්න තියෙනවා නේද? ප්‍රශ්න ගොඩයි. හැබැයි ඉතින් මම රෙකෝඩින් එක දානවා හැම විතරම රෙකෝඩින් දාලා රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්න පොඩ්ඩක් වෙලා යනවා. සිස්ටම් පාඩමේ වගේ නම් මම අප්ලෝඩ් කරන ගොඩක් වෙලා ගන්න නැහැ මම කෙලින්ම දානවා. මේ අර අනිත් පන්ති වල තමයි පොඩ්ඩක් අර Python වල එහෙම තමයි පොඩ්ඩක් කියවන්නේ නේද? right ඊට පේපර් ක්ලාස් එකෙත් මම පොඩ්ඩක් කියවුවා. right ඒක කියුවා කියන්නේ ඔයාලගේ දේවල් වැදගත් දේවල් තමයි කිව්වේ පුතේ වැදගත් නැති දේවල් කියන්නේ නැහැ සාමාන්‍යයෙන් මම. ඒ ඔයාලගේ ජීවිතය හදාගන්න තමයි මේ හැම දෙයක්ම කියන්නේ. හොඳේ. මොකෝ දැන් ඔය පහුගිය කාලේ දැක්කේ අර මේ අවුරුදු 16ක විතර පොඩි දරුවෙක් කෑන දරුවෙක් ඔයාලගේ වයසේ වගේනේ නේද? නේද 40 ගානක් නේද? 40 ගානකින් වරින් වර නේද? සිංහට කියන්න ඕන නිවුස් වල පහුගිය දවස්වල ගියානේ. ඒ අතර ඉන්නවා ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා නේද? එනේ ලංකාවේ ලෝකෙම ගත්තට පස්සේ ඉගෙනගත්තු මිනිස්සු ටිකක් එතන ඉන්නවනේ නේ. සමහර ඒ මිනිස්සුන්ටත් ඒ වයසින දූ දරුවෝ ඇති. අල්ලගේ මුණු දිහා බලාගෙන අරම දෙයක් කරන්න පුළුවන් නම් මිනිස්සුන්ගේ දයාව සහ ආදරය කියන එක කොතනද බලන්නකෝ තියෙන්නේ නේ නේද? මම නම් නිතරම උත්සාහ කරන්නේ මේ දයාව සහ මනුස්සකම ආදරය කියන එක අපේ දරුවන්ට උගන්වන්න. කරන්න බෑ ඇත්තට මේක කරන්න බෑ ඇත්තටම. මම කරන්නේ ඇත්තටම මේක පුළුවන් තරම් මේ මම එහෙම ඉන්න බලනවා. දයාවෙන් සහ ආදරෙන් ඉන්න බැලුවාට පස්සේ ඔයාලට පුළුවන් නේ උදේ මගෙන් පොඩි ඉන්ෆ්ලුවන්ස් එකක් වේවිනේ. මගෙන් පොඩි මම ෆලෝ කරනවා නම් ඔයගොල්ලෝගේ පොඩි දෙයක් වේවිනේ. ඒ නිසා මම පුරේම උත්සාහ කරනවා මම එහෙම ඉන්න. ආදරෙන්, දයාවෙන්, කරුණාවෙන්, උත්සාහකමින් ඉන්න පුරුදු වෙනවා ඉතින්. හැබැයි ඉතින් අර කරදරයක් ආවට පස්සේ ගාලා පෙනෙවුපලත් පෙන්නන්නේ ඉතින් ඔයා කවුද කියලා ඒක කරදරයක් වෙනකම්ම ඉන්න. ඉතින් නැත්තම් ෂේප් එක යන්න හොඳේ. අර මිනිස්සුන්ගේ ආකල්පමය දියුණුවක් නම් සෑහෙන්න ඕන වෙනවා පුතේ. අපේ ලංකාවට. ආකල්පමය දියුණුවක් නම් නැහැ. ඇත්තටම මේ ඉගෙන ඩිග්‍රී ගහගෙන නේද? විශාල මුදලක් හම්බ කරලා සමාජයේ වැදගත් විදිහට ඉන්න මිනිස්සුන් කරන දේවල්. විත්ත චරිත. එළියට පේන වෙන එකක්, අතුලාන්තේ වෙන එකක්. හරිද? යථාකාරී තථාකාරී නේද මට මතකද? සුවාමතුන්ගේ බණවලක් තියෙන්නේ නේ. ඊට බලමු අපි. සමාන්තර ස්ථාපනය මෙහිදී නව පද්ධතිය පැරණි පද්ධතිය පවතින විටදීම ක්‍රියාත්මක කරනු ලබයි. පැරණි පද්ධතිය ඉවත් කිරීම ආයතනයේ කළමනාකරීත්වයේ තීරණයක් මත නව පද්ධති ස්ථාපනය කළ කාලයක් භාවිතා කිරීමෙන් පසු සිදු කරයි. මෙහිදී පැරණි පද්ධතිය කලක් භාවිතා කරන බැවින් සමාන්තර ස්ථාපනයේදී අවධානම අඩුයි. එනමුත් පද්ධති දෙකම එකට ක්‍රියාත්මක කිරීමට මේක මේ කතාව මම මෙහෙම කරන්නම්කෝ. හරිද? මේ සමාන්තරයකදී වෙන්නේ පුතේ ඔයගොල්ලෝ දැන් මේක තේරෙනවා වැඩේ. සමාන්තරයකදී වෙන්නේ මේ තමයි පැරණි පද්ධතිය. හරිද? ඒත් එක්කම නව පද්ධතියත් ක්‍රියාත්මක වෙනවා. මේක පැරණි එක ඒත් එක්කම නව එකත් එහෙම ක්‍රියාත්මක වෙනවා. හරිද? ටික කාලයක් යනකම් මේ දෙකම මෙහෙම ක්‍රියාත්මක වෙනවා. මේ දෙකම ක්‍රියාත්මක වෙන ටික කාලයක් යනකම් සමාන්තරව. දැක්කද? හරිද? යම් කාලයක් ගියාට පස්සේ ඒක තමයි කාලය. යම් කාලයක් ගියාට පස්සේ අපේ පැරණි පද්ධතිය right යම් කාලයක් ගියාම අපේ පැරණි පද්ධතිය මොකද වෙන්නේ? අයින් කළා දාලා අපේ නව පද්ධතිය දිගටම පවත්වාගෙන යනවා. හරිද? මේකේ වාසියක් තමයි අර අලුත් පද්ධතියේ දෝෂ ආවොතින් නව පද්ධතියේ දෝෂ නිසා පද්ධතියට
හානි නොවීම. හරිද? දැන් අපිට මේක කරගෙන යනකොට මේ නලුත් පද්ධතිය යම් දෝෂයක් ආවොත් අපිට ඒක නවත්තලා පරණ එක කරන් යන්න පුළුවන් නේ. දැන් ඍජු ස්ථාපනයේදී ආව ඉවරයි. මේ දෙකම කරන් යන්න ඕන. ඊළඟට අවාසියකින් අවාසිය තමයි පුතේ මොකද්ද මේකේ? මේ පද්ධති දෙකම එකවර දාන්න ඕන. දැන් මම උදාහරණයක් කියන්න. හරිද? දැන් කඩේක අපි ගමු රෙදි කඩයක්ම ගමු. රෙදි කඩේක මෙච්චර දවසක් අපි කරේ මැනුවල් බිල් දාලා දෙනවා. ඒ කියන්නේ ඇඳුම් ටික අරන් ආවට පස්සේ කස්ටමර් කඩේ අයිත් මුදලාලි කරන වැඩේ කැල්කියුලේටර් එකක් තියෙනවා ළඟ. කැල්කියුලේටර් එක තියාගෙන අර අයිට අර රෙදි වල තියෙන මිල ඇඳුම් වල තියෙන මිල ගග එකතු කරලා තමයි බිල දාලා දෙන්නේ. අපි කරන 950යි 950ක් දෙන්න. ඒත් එහෙම කියලා කිව්වට පස්සේ ආ දෙනවා අරන් යනවා. එහෙමනේ කරේ. රයිට්. ඊට පස්සේ පැරණි අලුත් සිස්ටම් එක වෙන්නේ මෙහෙම අලුත් සොෆ්ට්වෙයාර් එකක් අපි දානවා. එතන බාකෝඩ් ස්කැනර්ස් දාලා printer බිල් printer එකක් දාලා ලස්සනට හදනවා. දැන් කස්ටමර් ඇඳුම අරන් ආවට පස්සේ දැන් මේ අපේ මුදලාලි මේ අර සිස්ටම් එකෙන් බිල් දාන ගමන් තව එක්කෙනෙක් නැත්නම් මුදලාලිම මැනුවලුත් එයා නෝට් කර ගන්නවා මේ ඇඳුම මෙන්න මේ දවසේ මෙච්චරක් ගියා කියලා. ඒක මම දැකලා දෙන හොඳ උදාහරණයක් තමයි අලුත් සිස්ටම් එක දානවා ඒක වැඩ කරනවා පුතා පරණ ක්‍රමයට වැඩ කරනවා තාත්තා. තාත්තා පරණ ක්‍රමයෙන් පුතා අලුත් ක්‍රමයෙන් දෙකම එකවර වෙනවා කාලයක් යනකම්. හරි ඊට පස්සේ කාලයක් ගියාම තාත්තට තේරෙනවා රයිට් අලුත් සිස්ටම් එක ටිකක් ඕකේ. එහෙනම් අපි පරණ සිස්ටම් එක අයින් කරමු කියලා අයින් කළා දැම්මා. තාත්තා ඒ ව්‍යාපාරෙන් ටිකක් අයින් වුණා. ඒකට යාට පුතාට පුළුවන් අලුත් එක අරන් යන්න. ඒ උදාහරණයක් ගන්න පුළුවන්. හරිද? මේකට ටක් කරලා උතර ඇඳගන්න. අවාසිය තමයි අර දෙකම එකවර සිදු කිරීමට සිදුවීම. පද්ධති දෙකම එකවර සිදු කිරීම. ඒක තමයි අවාසිය. වැඩේ.
හරි. ඊළඟට අපිට තියෙන්නේ අධියරමය. අධියරමය කියලා කියන්නේ පුතේ ඒක පැරණි මේ පද්ධතිය ගැන පොඩ්ඩක් කතා වෙන්නේ නැහැ. ඒක අලුත් පද්ධතිය ගැන තමයි කතා වෙන්නේ. ඒකේ දැන් මෙහෙමයි කරනාව. ඉතින් ඉවරයි තියරි නේ. දැන් තියරි ඉවර කරත් ඇහැ. තියරි ඉවරයි. මම හදන් දෙන්නේ ඊට පස්සේ. හරිද? දැන් මේකෙදි මෙහෙම කාරණාවක් තියෙන්නේ පුතේ. දැන් අධියරමය. දැන් ඒ වචනේම දෙනවනේ අර්ථය. අධියර විදියට. අධියරක් කරනවා කරගෙන යනවා. ඉතින් අධියර කරනවා. හරිද මෙහෙමයි. දැන් මේ බලන්නකෝ. දැන් නව පද්ධතිය. නව පද්ධතියේ එක කොටස. එක. හරිද? ඕකම දැන් මෙහෙම කරගෙන යනවා. හරිද? කරගෙන ගිහිල්ලා එක කාලයක් ගියාට පස්සේ දානවා නව පද්ධතියෙම ඊළඟ කොටස. නව පද්ධතිය දෙක. ඒතර එකක් තියෙනවා. එකක් තියෙනවා. හරිද? කොහොම කාලයක් යනවා. තව ටික දවසක් ගිහිල්ලා. හරි දැන් ඔයාලට මං කියන්නේ තේරෙනවා. හරිද? ආයෙ දානවා මොකද්ද? තුන්වෙනි කොටස. ඒ සම්පූර්ණ සිස්ටම් එක කෑලි කෑලි වලට කඩලා දාන්නේ. ඒ කියන්නේ දැන් මේකේ වාසි ටිකක් තියෙනවා තුන්වෙනි කොටස. ඒතර මෙයාගේ එකක් තියෙනවා. මෙයාගේ වගේම එකක් තියෙනවා. 1 2 3 තියෙනවා. තුනම තියෙනවා. හරිද? මොන අලුත් පද්ධතිය කරගෙන යනවා. අලුත් පද්ධතිය පළවෙනි කොටසක් කරගෙන යනවා. ටික කාලයක් ගියාම ඒකේ සේවකයන්ට ඒ software එක set වෙනවා. සුපිරි කියලා set වෙනවා. ඊට පස්සේ ඒකට අදාළ ඉතුරු කොටස. දැන් උදාහරණයක් අපි හිතමු මෙහෙම. හරිද? අපි හිතමු මේක ස්ටොක් එක. ස්ටොක් කියන්නේ මොකද්ද? ගබඩාව. ඇඳුම් ගබඩාව. හරිද? එතන මේක තමයි ස්ටොක් එක. මේ දෙක තමයි බිලිං සිස්ටම් එක. බිල් දාන කොටස. බිලිං සිස්ටම් එක. බිල් දාන කොටස. හරිද? ඔව් අප්ඩේට් කරනවා වගේ හරියටම හරි. හරිද? software එක අප්ඩේට් කර කර යනවා. දැන් මේක ස්ටොක් එකනේ. මේක ස්ටොක් එක. දැන් මේක බිල් එක. හරිද? දැන් මේක ස්ටොක්, මේක බිල්. තුන්වෙනි කොටස අපි දාන්න පුළුවන් වුණා බෑකප් සිස්ටම් එක. බෑකප් එක. නැත්නම් අපිට පුළුවන් හිස්ටරි එක බලන එක. එහෙම නැත්නම් රිපෝට් ගන්න පුළුවන් අපිට. රිපෝට් ඒක හොඳයි. ඒ කියන්නේ මේ මාසේ අපි කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් විකුණනද? හරිද? එතන මෙන්න මේ කැෂියර් මෙන්න මේ මේ ඉසෙඩ් කියන කැෂියර් මේ මාසෙට කොච්චර බිල් දැම්මද? මේ භාණ්ඩෙන් කොච්චර ප්‍රමාණයක් මේ මාසෙ විකිණිලාද? දැන් උදාහරණයක් ඔක ඉතින් මටත් ඇප්ලයි කරගන්න පුළුවන්. හරිද? සිස්ටම් පාඩමෙන් ටියුට් කීයක් ගියාද? Python original ටියුට් එකෙන් ටියුට් කීයක් ගියාද? Python practice coding ප්‍රශ්න දෙන ටියුට් එකෙන් කීයක් ගියාද? හරිද? මම කියන්නේ තේරුණා ඔයාලට. දැනගත්තේ. ඒ වගේ මම ඒක තමයි රිපෝට් එකක් ගන්නවා කියන්නේ. මේ රිපෝට් එක මම සාමාන්‍යයෙන් එදා ඉඳන්ම ගන්නවා. ඉතින් මේක මහන්සියලා පුතේ කරන්නේ නිසා මම මේ රිපෝට් එක ගන්නවා මගේ පැවැත්මට. ඒකේ පාඩු සිදු නොවෙන්න. එතන කතාව. ඒ වගේ මෙහෙම කරගෙන යනවා. දැනගත්තේ. මේ රෙදි කඩේටත් ඔක මම මේවට ඇත්ත කිව්වේ. ඇත්ත කිව්වහම ටිකක් සමහරවිට බරයි පොඩ්ඩක් වාට. නමුත් අපි software එහෙම නැත්නම් අපි ICT කරන ළමයි විදිහට ICT කරන මිනිස්සු විදිහට අපි ඇත්තත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕනේ. අපිට බොරුවත් එක්ක ගනුදෙනු කරොත් පුතේ අපිට සැබෑ output එක ගන්න වෙන්නේ නැහැ. හරිද? මම හොඳ උදාහරණයක් කියන්න ඔයාලට මේක වලියා ගන්න. අධියරමයේ කොටසේ. හරිද? හොඳ උදාහරණයක් කියන්න. දැන් අපි හිතමු ඔන්න කස්ටමර් මේ මට වෙලා දෙන දේවල් මම මේ හොඳේ. හරිද? මේක අඳින්න එපා. අපි හිතමු මේක shop එකක්. මොකක් හරි shop එකක් හිතන්නකෝ. දැන් මෙයා මට මෙයාගේ අවශ්‍යතාවය කියනවා. හරිද? ඒක තමයි requirement එක කියලා කියන්නේ. හරිද? මං එතකොට අවශ්‍යතාවය කිව්වට පස්සේ software එක ඔක්කොම හදලා කරලා මං අහනවා අපි හිතමු ඩෙනිමක් කියලා.
දෙනිමක්. හරිද? මේක ඔයගොල්ලෝ ඇඳ ගන්න. අදියර මේකට. දෙනිමක් ගත්තේ කීයද? විකුණුම් ලැබෙන 3500යි කියලා. හා. ඊට සෙලින් ප්‍රයිස් එක. සෙල් කරන්නේ මේ ගණනකට. හරිද? ඉතින් මේ දෙනිම ගත්තේ කීයද කියලා මම එකෙන් අහනවා. මං අහන්නේ ඇයි? මම අහගෙන මම යාගෙන් මේ ලාභය කැල්කියුලේට් කරන්නද? කැල්කියුලේට් කරත හැනේ පුතේ බොහොම පහසුවෙන්ම. දැන් ඒ ෂොප් එකේ සොෆ්ට්වෙයාර් එක නිර්මාණය කරන්නේ මම නම් මට යාගේ මාසයක ලාභය මට හොයන්න පුළුවන්. බොහොම පහසුවෙන් හොයන්න පුළුවන්. හරිද? ඒතර මම සහ ඒ ෂොප් එකේ එක්කෙනා අතර විශ්වාසයක් ඇති විය යුතුයි. හරිද? මම සහ ෂොප් එකේ එක්කෙනා අතර විශ්වාසයක් ඇති විය යුතුයි. ඉතින් අපේ ගොඩක් මේ ග්‍රාමීය මට්ටමේ තාම මේවා තියෙන්නේ. ඒගොල්ලෝ ගොඩක් අපි විශ්වාස කරන අඩුයි තාම. හරිද? ඒක අපේ රටද්ද ඒගොල්ලෝ වැරද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් එයාලා අපිට කියන්නේ නැහැ මේක ගත්තු මුදල. අපි එකට කියනවා cost price එක කියලා. cost එක කියලා. cost එක ඇත්ත cost එක කියන්නේ නැහැ. කියන්න අවශ්‍ය නැහැ ඒගොල්ලෝ අපිට ඇත්තටම. නමුත් අපිට කිව්වා කියලා මුකුත් වෙන්නේ නැහැ. හරිද? එහෙම shop දෙක තුනක් මට හම්බෙලා තිනවා software කරනකොට. ඒතර ඒගොල්ලෝ මට බොරු ඒ කියන්නේ false details දෙන්නේ. false. ඒ වැරදි තොරතුරු මට දෙන්නේ. වැරදි තොරතුරක් දුන්නාට පස්සේ මම ඒකට ගැලපෙන තමයි software එක හදන්නේ. ඒතර output එක වෙනස් වෙනවා. එයා ඇත්ත information එක මට දුන්නා නම් ඇත්ත output එක ගන්න පුළුවන්. ඒතර එයා පස්සේ කියනවා මේ software එක වැරදි නේ කියලා එයා කියනවා. පැහැදිලි? ඒ software එක වැරදි කියලා කෙලිම චෝදනා කරනවා කෙලින් පුදු. හරිද? ඒක චෝදනා කරන විතරක් නෙමෙයි. අහලා පහලා කඩේට අහලා පහලා මුළු ගම වටේම මේක කියවෙදිනවා. ඒ අපේ මේසෙක තියෙන ලොකු වැරද්දක් ඒක. තේරුණේ? හරිද? ඒක සමහරට ඔයාලගේ ජීවිතවලටත් ඒක වෙලා ඇති. අල්ලපු ගෙදර ඇන්ටිලා එහෙම ඔයාලා පාරේ යනකොට බලන මෙහෙම බලන්නේ. CCTV දානවා. කෙලින්ම ආයේ full HD CCTV එකක් දාන්න. 10 optical zoom කරන්න පුළුවන් විතර CCTV එකක් දාන්න මෙම 110x optical zoom. optical zoom කියන්නේ පුතේ සාමාන්‍යයෙන් හොඳම zoom එකක්. හරිද? lens වලින් තමයි ඒක zoom එක වෙන්නේ. ආයේ zoom කරලා බලනවා මූ ඇඳන් යන්නේ මේ පාට ඇඳන් ඉන්නේ මීම ඔක්කොම බලනවා. ඒක සාමාන්‍යයෙන් තියෙනවා මේ පැතිවල. බලලා නැති වෙලා බලලා දෙනවා අම්මට ඩෝන් ගාලා පත්තු කරන බෝම්බේ. ඉතින් අම්මා බුද්ධිමත් නම් අම්මා දන්නවා ගේම් එක ගහන්න. අම්මා පොඩ්ඩක් මොඩයි නම් අම්මා පොඩ්ඩක් ඉතින් අර කෑ ගහන පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපේ රටේ වෙන දෙයක් ඒක සාමාන්‍යයෙන්. හරිද? ඉතින් සාමාන්‍ය ඇත්තටම ඩෙනිමම් මේ 3500 විකුණු ඩෙනිමක් රුපියල් 1000කට වගේ තමයි යාළුවගේ වැටෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව යාළුවා ඩෙනිම් ගොඩාක් ඇඳුම් ගොඩාක් ගේනවනේ. ඇඳුම් ගොඩාක් ගේනකොට ඒක ඇඳුම වල වැටෙන මුදල අඩු වෙනවා. ඉතින් ඔයා කියන්න එපා ගිහිල්ලා අයියෝ 1000කට දෙන 1000කට වාගේ එන්නේ 3500 දෙන්නව පාඩුයි. ආපු එහෙම කියන්නේ නැහැ නේ පුතේ අපි නේද? අපි එහෙම කියන්නේ නැහැ නේද? ඒ මොකද එයාගේ නැන මුදල එයා මහන්සි වෙනවා. කඩයක් දාගෙන යා ඒක විකුණනවා. ඒතර කඩේ රෙන්ට් එකක් ගෙවන්න ඕන. ලයිට් බිල් ගෙවන්න ඕන. සේවකෙනා නම් සේවකන මුදලක් ගෙවන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ මේකේ. ඒක සාමාන්‍ය දෙයක්. ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එකක් කියන්නේ සාමාන්‍ය පොඩි මුදලක් ඉතින් වෙනස් වෙනවා. 1500 ඉතින් කොළඹ ගියොත් මේක රුපියල් 3000කට වගේ ගන්න පුළුවන්. එහෙම තියෙනවා ඉතින්. කොළඹ යන්න අපි කොළඹ වල යමු එපාරනේ. ඒක වැඩ තියෙන පුතේ ඉතින් හොඳයි. කොළඹේ දරුවට නම් ඕක අවුලක් නෑ. මේ ග්‍රාමීය මට්ටමින් දරුවන්ට ඕක ප්‍රශ්නයක්. ඇත්ත තොරතුරු දෙන්න ඕන. හරිද? ඇත්ත තොරතුරු දුන්නොත් අපිට ඇත්ත software එකක් හදා ගන්න පුළුවන්. මේක අධ්‍යයන මේ ටික ටික හදන්න. හරිද ඒක? මකනවා. අන්තිම එක නියමමයි නේද? කොටි උත්තේ. හරිද? විශේෂයෙන් ඔය CCTV කැමරා දාන්නේ අපේ ගෑල් ළමයින්ට. හරි නේද? මේක ලිව්ව නේද? මකනවා. හරි ඔන්න මකන හොඳ. නියමම ඔය කියලා කියන්නේ මේ ඒකට ෂෝක් එකක්. දැන් මේ හැම ක්‍රමයකටම මම
software එක දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ආද ඍජු ක්‍රමය software දාලා තියෙනවා. සමාන්තර ක්‍රමය දාලා තියෙනවා. ඊට පස්සේ අධියරමය මේ දැන් කරපු එකට දාලා තියෙනවා. හරිද? ඊළඟට නියමමය. නියමමය නම් ඇත්තට මම දාලා නැහැ තාම. හරිද? ඒකම දාලම ඔයගොල්ලන්ට කියන්නම්. මම ඒක වෙන විදිය ඔයගොල්ලන්ට කියන්නම්. මේක ප්‍රැක්ටිකල් නොලෙජ් එක ටිකක් මට තාම අඩුයි. ඒකට හේතුව මම දාලා නැති නිසා. නමුත් මම තියරිය කියලා දෙන්න. තියරිය මෙහෙමයි. නියමමය කියලා කියන්නේ අපි හිතමු මෙහෙම ගමු අපි කම්පැනි එකක් ගමු. කම්පැනි එකක තියෙන පුතේ සෙක්ෂන් ගොඩක්. සෙක්ෂන් තියෙනවා. හරිද? එක සෙක්ෂන් එකක් තමයි අපි හිතමු HR එක. HR කියන්නේ human resources. ඒකෙන් තමයි සේවකලුතෙන් බඳව ගන්නේ, පඩිනඩි බේරන්නේ, සේවකෙන් අස් කරන්නේ ඒවා. ඊට පස්සේ finance. finance කියලා කියන්නේ යාළගේ මුදල් කටයුතු. ඊට පස්සේ accounts. මේ දෙකම මම හිතන්නේ මේ අපි finance කියන අමතක කරලා accounts දාගමු. accounts. කියන්නේ යාළගේ මුදල් කටයුතු. ඊට පස්සේ marketing. marketing side එකක් තියෙනවා. හරිද? admin ගේ side එකක් තියෙනවා. administrators. HR accounts marketing admins. තව දෙන labor. يعني කාම්කරුවොත් තියෙනවනේ ආයතනයක නේද? හැබැයි එතකොට අපි කරන්නේ මෙහෙමයි. අපි මුලින්ම මේකට දාන එක. HR එකට පද්ධතියක් දාන්න මෙහෙම. හරි? ටික කාලයක් කරගෙන යනවා. ටික කාලයක් කරගෙන ගිහිල්ලා අපි දානවා accounts වලට එකක්. අරක යනවා. මං කියන්නේ අල්ලගත්තේ. හරිද? ඊට පස්සේ තව ටික කාලයක් ගියට පස්සේ දානවා මේ මාකටිං වලට software එක. software එකම අර අධ්‍යයනය වගේම තමයි අප්ඩේට් එකක් තමයි කරන්නේ. හැබැයි අර sections කඩලා section මේ HR එකට සම්පූර්ණ system එකක් දානවා. accounts වල සම්පූර්ණ කොටසක් දානවා. හරිද? අර අධ්‍යයනයේදී වෙන්නේ HR එක දාන එකත් ටික දාන්නේ. මොකද පැහැදිලි? HR එකට දාන එකෙත් ටික දාන්නේ. දැන් නියමමයේදී කරන්නේ HR එකට අදාළ එක සම්පූර්ණයෙන්ම දාලා දානවා. අන්න එහෙම. ඒ වගේ මේ හැම එකටම වරින් වර අපට මේක මේ වෙලාවෙම දාන්නත් පුළුවන්. වරින් වර තමයි ඒක දාන්නේ. හැදිරවන කතාව. එතන මේකට අදාළ සම්පූර්ණ එක දාලා දානවා. එහෙම. අධියර එක කොහෙනස්. හොඳයි අධියර එකේදී වෙන්නේ පුතේ ඒකත් අර බැලුව බැලමට මේ වගේම ක්‍රියාවලියක් වුණාට අධියර එකේදී මේක කඩනවා. මේකත් කඩනවා. කෑලි කඩනවා. එහෙමමයි. හරි සරලයි. ටක් ගන්න. තියරි ඉවරයි. ගියා නේද කරන්න. ඒක ටික ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන්. ඒක එච්චර ලොකුවටම ඕන වෙන්නේ නැහැ. ඒක සිලබස් එකේ තියෙන කොටස මම ගිහින්ම දැම්මා. අධීර වල වාසිය ඒ කැලේ තියෙනවා. අධීර බලන්න අධීර එකේ මේ ටියුට් එකේ තියෙනවා. නව පද්ධතිය අධිරමය වශයෙන් පිහිටුවමින් පැරණි පද්ධතියෙන් ඉවත් වීම අධිරමය ස්ථාවරය හඳුන්වයි. මෙහිදී මේක හයිලයිට් කරගන්න පුතේ බලන්න. අධිරමයකේදී පිහිටුවමින් පැරණි පද්ධතියෙන් ඒ කියන්නේ පැරණි පද්ධතියත් එකපාර අයින් කරන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වනේ අලුත් පද්ධතියක් දානවා. ඒක දාගෙන කියලා ටික කාලෙකින් අනිත් ඉතුරු එක දාන්නේ. ඉතුරු එක දානකොට අර කලින් එකේ පැරණි එක අයින් කරනවා. හොඳේ. ඒක මම රූපය අපිට අඳින්න අමතක වුණා ඒක හොඳේ කමන්නේ. මෙහිදී ස්ථාපන සඳහා දරන පිරිවැය අවදානම ව්‍යාපාර ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම අවමයි. අන්න වාසි. ඒක හයිලයිට් කරගන්න වාසි ටික. මේක හැබැයි අවාසියක් මෙතන කියලා නැහැ නේද? ඉතින් අර අවාසියක් තියෙනවා. මේ මොකක්ද දන්නේ අවාසිය? මේ වාසිය නම් මේක දැන් ටියුට් එකේ දාලා තියෙනවා. අපි අවාසියක් ලියමු. මොකද අවාසිය අධිරමයකේදී අධියරයකේදී අපි අවාසියක් ලිව්වොතින් මෙහෙම අපිට ලියන්න පුළුවන්. හරිද? ටිකටනේ දාන්නේ. ටිකටනේ දාන්නේ අප්ඩේටින් ටිකටනේ. හරිද? සමහරලාට පුතේ ටිකක් දාලා දැන් යාට ඒක හොඳට පුළුවන් වුණාට පස්සේ තමයි ඉතුරු එක දාන්නේ නේද? ඉතුරු එක හම්බෙන ටිකක් වෙලා යන්න පුළුවන්. ඒකට බලන් ඉන්න වෙනව නේද? ඒක අවාසියක් විතර ගන්න පුළුවන්. අධියරමයකදී අවාසියක් අපිට ඕනනම් ලියන්න පුළුවන්.
නව පද්ධතියේ අලුත් අදියර ලැබීමට ප්‍රමාද වීම. ලැබීමට ප්‍රමාද වීම. හරිද? ඊට පස්සේ මේක ටික ටිකනේ හම්බ වෙන්නේ. සම්පූර්ණයෙන් හම්බ වෙන්නේ නැහැනේ. ටික ටික තමයි යට කරන් යන්නේ. ඒකත් ඉතින් කොන අවාසියක විදිහට ගන්න පුළුවන්. නමුත් මේක අපිට ගන්න පුළුවන්. හැබැයි අධ්‍යයන මේකේදී ටිකක් අවාසිය ටිකක් අඩුයි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ නියමමයකෙත් පොඩ්ඩක් මේක කියවමු. නව පද්ධති ආයතනයේ එකාංශයක මුලින් පිහිටුවා මෙතන එකාංශයක මුලින් පිහිටුවා මනාව වූ පරිපාලනයකින් යුතුව එය අනෙකුත් අංශ වලට ව්‍යාප්ත කර අවසානයේ සමස්ත ආයතන තුලම පිහිටුවීම නියමමය ස්ථාපනයට හඳුන්වයි. නියමමය ස්ථාපනයේදී තොරතුරු පද්ධතිය ඇති දෝෂ ඍජු ස්ථාපනයේදී මෙන් මුළු ආයතනයටම බලපෑමක් පිළිමැත කරන්නේ නැහැ. ඒකයි මේකේ දෝෂයක් ආවොත් මේකට විතරයි. මේ දෝෂයක් ආවොත් මේකට විතරයි. මුළු සෙට් එකටම බලපාන්නේ ඍජු එකේදී මුළු කොටම බලපානවනේ. හරිද? ඊට පස්සේ කියනවා එසේම සමාන්තර ස්ථාපනයේදී මෙන් තොරතුරු පද්ධති දෙකක් සමක්‍රියාකාරීත්වයේද මින් ඉවත් කර තිබේ. දැන් සමාන්තරයකදී අපි දෙකම කියන්නේ. ඒතර මේකෙත් එහෙම එකක් නැහැ. නමුත් මෙම නව පද්ධතිය පැරණි පද්ධතිය ක්‍රියාත්මක වන අනෙකුත් අංශ හා සම්බන්ධ කිරීමට අවශ්‍ය විට අමතර ක්‍රමලේඛයක් අවශ්‍ය මෙම නියම අන්න දැක්කයි. මේකේ අවාසියක් තියෙනවා මේ නියම මේකේ අවාසියක් තියෙනවා. දැන් HR එකට දාලා accounts එකට දාන්නේ පස්සේනේ. මේ දෙක link කිරීමේ මේ දෙක සම්බන්ධ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලි? මේ HR එකයි account එකයි පසුවනේ අපි දාන්නකො වෙන දවස් දෙක. පතාවන් දෙකකදී දාන්නේ. දෙක සම්බන්ධ කිරීමේදී ගැටලුවක් අපිට තියෙනවා. හරිද වැඩි? right ඔන්න එහෙනම් අවාසි වාසි කතා කරා ආයෝජනයේ මෙහෙම නඩත්තුව ටික පොඩ්ඩක් කියවගන්න. ඒක අපිට බොහොම පහසුවෙන් තේරෙනවා. වාට ඒක අවබෝධ කරගන්න පුළුවන්. එහා පැත්තේ නෝට් එකක් තියෙනවා පොඩි. ඒකත් අපි බලමු ටස් ගාලා අද වෙලාවත් අවහන චුට්ටක් තව ඉන්න. වාණිජ පෙරනිමි පැකේජ් වල වාසි, පෙරනිමි පැකේජ් වල අවාසි, සම්මත ව්‍යාපාර ගෙදුම් වල වාසි, සම්මත ව්‍යාපාර ගෙදුම් වල අවාසි, ව්‍යාපාර ක්‍රියාවලිය ව්‍යාපාර ක්‍රියාවලිය ආකෘතිකරණය, ව්‍යාපාර ක්‍රියාවලිය ආකෘතිකරණ අවශ්‍යතාවය ඒක ලේසි. කියව ගන්න යම් කිසි ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. ඒක ඇත්තටම ලේසි. ඒක කොටස ටික ඔයගොල්ලෝ නිකන් ඒක පොම පහසුවෙන් කියව ගන්න. ඒක ඒතර ලොකුට වැදගත් වෙන්නේ නැහැ ඒ කාරණාව. ඒ කියන්නේ මේ කාරණාව මේ කතා කරන කාරණා මේ වැදෙන කාරණා ටික පුතේ අපි මේ ටික මෙච්චර දවසක් කතා කරපු පාඩම් වල අපි කියලා දුන්නා. මම කියලා දුන්නා පන්ති. හොඳේ ඒක ඔයගොල්ලෝ හොඳට අහන් හිටියා නම් ඒ ටික තේරෙනවා කියවන් යද්දි. හරි සිංහල වචනයක් දෙකක් අමාරුවත් ඇරෙන්න අනිත් ටික නම් තේරුම් ගන්න බොහොම පහසුවෙන් පුළුවන්. right ඔන්න සිස්ටම් ටියුට් එක සමාප්තයි. සිස්ටම් ටියුට් එක සමාප්ත කරාද? දැන් තින්න අපිට අර පොඩි මම ගිසති දුන්න මේ මාසේ දුන්න පොඩි ටියුට් එක ඔයගොල්ලොන්ට අපි කරමු ලබන සතියේ. දැන් ඒක DFD level 0 සහ level 1 contest diagram ඒ සෙට් එක අපි අදමු ප්‍රශ්න කරමු ලබන සතියේක පටන් ගන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. නිදා ගන්න එපා. 12 වෙනකම් වැඩ කරන්න. මේ සතියේ පේපර් එක අපි රහස් වෙනද හැමෙමුද අර ගිය සතියේක සහ ඊට කලින් සතියේ පේපර් එක අපි ඒකේ කොටස් දෙකක් ඉතුරුනා. ඒ දෙක අපි මේ සතියේ සාකච්ඡා කරනවා. හරිද? ඒ අලුත් පේපර් එකක් මම මේ සතියේ දෙන්නේ නැහැ. මේ සතියේ කරපු දෙක මේ සතියේ සාකච්ඡා කරමු. ඔය එකකට මම අලුත් පේපර් එකක් එවලා තියන්නම්. ඕල් එක ටෙස්ට් කරන්න. අදකට මම දාන අලුත් පේපර් එකක්. හොඳේ? රයිට්. එහෙනම් අපි හැමෝම දෙමු 10 වෙනිදා. හොඳේ? රයිට්. මේ වීඩියෝ ටික මේ ඔයගොල්ලෝ මිස් වුණා නම් මට කියන්න. මම ඒවා අප්ලෝඩ් කරන්න. මට මිස් වෙලා තියෙනවා නම්. හොඳේ?